One. Hamoma. Gonna test papers one. හරි. right. 2022 theory test papers 1. තර මේක පොතේ අපිට අලුත් අත්දැකීමක්. හරි. අපි මේක full paper එකේ පුතේ paper class එක. හරි. බලමු මේක හරියට කරගන්න පුළුවන් වේද බැයිද කියලා. හරි. right. ඕක කට්ටියගේ පුතේ කමෙන්ට්ස් එක තමයි වැඩේ කරන්න වෙන්නේ. හරි. නම් මුලින්ම හැමෝම පුතේ මේක හරියට ෆලෝ කරගන්න ඕනේ පේපර් එක. හරි. එව නැත්තම් වැඩේ අවුල් වෙනවා. මේ පේපර් එක පුතේ කවුරුත් පැය දෙකකට වඩා ගන්න එපා. තමන්ගේ මයින්ඩින් රිලැක්ස් වෙලාවක මයින්ඩින් රිලැක්ස් ටයිම් එක හොඳට පුතේ පැය දෙකක් අරගෙන ලියන්න. කිසිදු ළමයෙක්මයි පුතේ කැල්කියුලේටර්ස් යූස් කරන්න එපා. හරි. පැය දෙකකට ලියන්න දැන් සමහර ළමයින්ට පැය දෙකකට පුතේ ප්‍රශ්න 20ක් ලියන්න පුළුවන් නම් කමක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න තමන්ගේ තත්ත්වය. හරිද? පැහැදිලි? හරි. තමන්ගේ තත්ත්වය බලන්න. අපි ඒක පැය දෙකකින් පුළුවන් කොයිස්සරහට අපි ඉම්ප්‍රූව් කරගමු. අපි සාමාන්‍යයෙන් පේපර්ස් තියරි පන්තිය නම් පුතේ 150කට වගේ යන්න හරි try කරමු. හරි. බලමු උපරිම ප්‍රමාණයක් කරන්න. හරි. right. and test papers 1 right බලන්න. පළවෙනි ප්‍රශ්නේ ටයිටේනියම් වල පරමාණු ක්‍රමාංකය 22යිලු. භූමි අවස්ථාවේ ටයිටේනියම් පරමාණුවේ පවතින අවසාන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංක කුලකයේ මින් කුමක් විය හැකිද කියලා අහනවා. දැන් මම ටයිටේනියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පුතේ 22යි 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 20යි 3d2යි තමයි පුතේ 22යි කියන්නේ. එහෙනම් මේ ව්‍යුග්ම තියෙන්නේ 3d ගේ. එහෙනම් මේ ව්‍යුග්ම තියෙන්නේ 3d ගේ. හරි. එතකොට අපි දන්නවා දැන් මේ 3d ගේ ව්‍යුග්ම හරි ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 සහ ධන 2 මේ පස් දෙනාගෙන් කැමති කෙනෙක්ගේ ওই ව්‍යුග්ම තියෙන්න පුළුවන් පුතේ. එහෙනම් n සමානයි 3යි l සමානයි 2යි. මොකද ව්‍යුග්ම තියෙන්නේ පුතේ 3d ගේ. එතකොට මේකේ ml ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 මේ පස් දෙනාගෙන් කැමති කෙනෙක්ගේ පුතේ ওই ව්‍යුග්මේ තියෙන්න පුළුවන්. හරි. වගේ මොකද හේතුව අර මුලින්ම එක ගානේ පිරනවා කිව්වට මෙහෙන් පටන් ගැනීමවත් මෙහෙන් පටන් ගැනීමවත් කියලා නීතියක් නැහැ. හරි. එතකොට මේකේ පුතේ රයිට් ms ධන භාගේ හෝ ඍණ භාගේ වෙන්න පුළුවන්. එක්ක ධන භාගේ නැත්නම් කවුද? ඍණ භාගේ. එහෙනම් ඔන්න විදිහේ පුතේ ක්වොන්ටම් අංක කුලක වලින් එකක් තමා ටයිටේනියම්ගේ ව්‍යුග්මයට අපිට ගන්න වෙන්නේ. හරි. එහෙනම් ඔය තමයි පුතේ ඔය ටික තමයි අපිට ටයිටේනියම්ගේ ව්‍යුග්මයට ගන්න වෙන්නේ. එතකොට මේකෙන් පුතේ බුදු ෂුවර් n සමානයි 3යි l සමානයි 2 තමයි ෆික්ස්. එන ඒ උත්තරේ තියෙන පුතේ 2යි 3යි කියලා උත්තර දෙකක් තියෙනවා. ඒකෙන් බලන්න ඕත් දෙවෙනි උත්තරේ කවුදින්? n සමානයි 3යි l සමානයි 2යි ml ඍණ 1යි ms ධන භාගය. ඔව්. තුන්වෙනි එක n සමානයි 3යි l සමානයි 2යි ml ඍණ 2යි ඒත් ms ධන භාගය. එහෙනම් උත්තරේ පුතේ 2 වෙන්නත් පුළුවන් 3 වෙන්නත් පුළුවන්. එහෙමයි. මේ භාගයට නත් පුතේ උත්තර දෙකක් තියෙනවා තියෙනවා. මේ පාර MCQ 13කට තිබ්බා උත්තර දෙක ගන්න. එහෙම වෙන්න පුළුවන්. ඒතර මේකේ උත්තරේ 2යි 3යි දෙකම ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 2. මාද ප්‍රශ්නාංක 2 ගෙන් මින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? අසත්‍ය වහන්නේ. ඉලෙක්ට්‍රෝන කදම්බයකට කාර්යයක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔව්නේ. ඇයි පුතේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයකට පුතේ ස්කන්ධයක් තියෙනවා. ඔව්. හරි. එහෙනම් එයාට ප්‍රවේගයක් තියෙනවා. එන එයා සතුව ගම්මිතාවයක් තියෙනවා. එයාට කාර්යයක් කරන්න පුළුවන්. අපි දන්නවා ගම්මිතාවයක් තියෙන වස්තුවකට කාර්යයක් කරන්න පුළුවන් කියලා ඔකට භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයකට කාර්යයක් කරන්න පුළුවන්. අනිත් එක අපි දන්නවා එයා අහබල්සකක් භ්‍රමණය කරනවා නේද? එනේ ප්‍රකාශය හරි. අයනික ස්පටික තුලින් ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කිරීමේදී right එක්ස් කිරණ මෙන්ම විවර්තනයට ලක් වේ කියලා කියනවා. දැන් බලන්නකෝ හරිද? දැන් අපි ඒ ගැන පුතේ උසස් පෙළ දෙන කතා කරන්නේ නැහැ. දැන් අර එක්ස් කිරණ අයනික ස්පටිකයක් තුලින් යනවා වගේ ඉලෙක්ට්‍රෝන කදම්බයකුත් විවර්තන වෙනවා කියලා ඇත්තට මේක වෙනවා. නමුත් මේ ප්‍රශ්නේ දැන් ඔය 1 2 3 4 5 වලදී පුතේ අපිට සමහර බහුවර්ණ වල හැම එකම නෙවෙයි කිහිපයක තියෙනවා. සමහර ප්‍රකාශ උසස් පෙළ විෂයෙන් දේශේ නැහැ. එතකොට අපි මේ ප්‍රකාශයෙන්ම ලියු කරනවා. අපිට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට අපි කරන්නේ අපි බලනෝකේ නිවැරදිම උත්තරයක් තියෙනවද කියලා. ඒ උත්තරේ තමයි යන්නේ. හැබැයි ABCD සත්‍ය අසත්‍ය ප්‍රකාශ වල තියෙන සියලු ප්‍රකාශ උසස් පෙළ විෂයෙන් දේශය තුල ඒවා. මොකද හේතුව ABCD සත්‍ය අසත්‍ය ප්‍රකාශ වලදී පුතේ අපි කොයි විදියට හිතුවත් උත්තරයක් තියෙනවා.
නමුත් 1 2 3 4 5 ප්‍රශ්නවල 1 2 3 4 5 ප්‍රශ්නවල එහෙම එකක් නෑ මයි පුතේ. සමහර ප්‍රශ්න තියෙනවා. ඒ වගේ වැරදි උසස් පෙළ විෂය නිර්දේශයේ නැති ප්‍රකාශ තියෙනවා. ඒතර අපි ඒවා ඒක කෙලින්ම ලීව් කරලා ඉතුරු වගෙන් තමයි උත්තර ගන්න. හරි. එහෙනම් අපි ඒක ලීව් කරමු. උසස් පෙළ විෂය නිර්දේශයේ නැහැ. විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඉලෙක්ට්‍රෝන කදම්බයක් වෘත්තාකාර පතයක් ගමන් කරයි. අනිවාර්යයි පුතේ. අපි දන්නවා ඕනෑම ආරෝපිත අංශුවක් රයිට් ක්ෂේත්‍රය තුලදී විද්‍යුත් වේවා චුම්බක වේවා ක්ෂේත්‍රය තුලදී වෘත්ත චලිතයක දෙන්නේ. ඔව්. ඉලෙක්ට්‍රෝන කදම්බයක් තුනී ඇලුමිනියම් පත්‍රයක් මගින් නැවැත්විය හැකියි කියනවා. බෑනේ පුතේ. මොකද අපි දන්නවා විනිවිද යාමේ හැකියාව තීරණය කරන අංශුවේ සයිස් එක. එතකොට ඇල්ෆාට වඩා ඉලෙක්ට්‍රෝන වල සයිස් එක අඩුයිනේ. ඒතර ඇල්ෆාට වඩා ඉලෙක්ට්‍රෝන වල විනිවිද යාමේ බලය වැඩි. ඇල්ෆාට වඩා ඉලෙක්ට්‍රෝන වල විනිවිද යාමේ බලය වැඩි. එහෙනම් පුතේ විනිවිද යාමේ බලය වැඩි කියන්නේ අපි දන්නවා රත්තරන් තහඩු පරීක්ෂාවේදී තුනී රත්තරන් තහඩුවක් පාවිච්චි කරලා ඇල්ෆාව නවත්තන්න බෑ. එහෙනම් ඉලෙක්ට්‍රෝන වල විනිවිද යාම බලයමයි පුතේ ඊට වඩා වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝන නවත්තන්න තුනී තහඩු වලට බෑ. එහෙනම් තුනී ඇලුමිනියම් තහඩුවකින් ඉලෙක්ට්‍රෝන නවත්තන්න පුළුවන් කියන එක වැරදි. ඉලෙක්ට්‍රෝන කදම්බයක ශක්තිය වෙනස් කරන්න හැකි වේ. දැන් අපි දන්න ඉලෙක්ට්‍රෝන කදම්බය කවුද පුතේ? කැතෝඩ කියන කදම්බය. අපි දන්නවා කැතෝඩ කිරණවල චාලක ශක්තිය E දෙකලවර විභවාන්තරයට සමානුපාතිකයිනේ. එහෙනම් දෙකලවර විභවාන්තරය වෙනස් කළා කැතෝඩ කිරණවල චාලක ශක්තිය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන කදම්බයක ශක්තිය අපිට පොඩි වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කදම්බයක ශක්තිය වෙනස් කළ නොහැකි වේ කියනවා. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. එහෙනම් බුදුෂුවර් වැරදි උත්තර කීයක් තියෙනවද? 4යි 5යි. එහෙනම් මේකෙත් උත්තර දෙකක් තියෙනවා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 4යි 5යි. පැහැදිලිද කිව්වද? දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2යි 3යි. දෙවෙනි එකට උත්තරේ 4යි 5යි. ප්‍රශ්නාංක 3 කියවන්න බලන්න. ඝනත්වය D කියදමයි පුතේ 1.12 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වන ස්කන්ධය අනුව HCl ප්‍රතිශතයේ 37ක් වෙච්ච ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 10ක් තුල තියෙන හරි HCl මවුල ගන්න අපෙන් අහනවා. මේක අපි දන්න සුපුරුද්ද යන්නේ පුතේ. ඝනත්වයයි ස්කන්ධය අනුව ප්‍රතිශතයයි තිබ්බොත් අපිට ඔන්න ඕකේ සාන්ද්‍රණය හොයන්න පුළුවන්. ඒකල පුතේ අපිට මේ ගාන හදන්න පුළුවන්. එහෙම නැත්තම් පුතේ හරිද මේ අහන්නකෝ ඔන්න ඔතන අපිට සාන්ද්‍රණය හොයන්න නැතුව ඕන යන්න පුළුවන් මෙහෙම. ඔය පද්ධතියේ මුළු ස්කන්ධය. ඔය පද්ධතියේ මුළු ස්කන්ධය කියන්නේ 1.12 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වැඩි ගන්න පරිමාව 10 ඝන සෙන්ටිමීටර. එහෙනම් මුළු ස්කන්ධය කීයද? 11.2 ග්‍රෑම්. ඔතන තියෙන HCl ස්කන්ධය කීයද? ඔතන තියෙන HCl ස්කන්ධයන්නේ මුළු ස්කන්ධයේ 11.2කින් 137යි. එහෙනම් ඔය තමයි ඔතන තියෙන HCl ස්කන්ධය. අපෙන් අහන්නේ HCl මවුල ගාන. එහෙනම් ඔතන තියෙන HCl මවුල ගාන කීය දෙන්නේ? ඔය මුළු ස්කන්ධයෙන් මේ තමයි පුතේ HCl ස්කන්ධය. මේක බෙදන්න HCl ගේ සාපස් කීයෙන්ද? ඕක බෙදන්න HCl ගේ සාපස් 36.5. එහෙනම් ඔය තමයි පුතේ ඔතන තියෙන HCl මවුල සංඛ්‍යාව. කීය දෙන්නේ? 11.2 වැඩි කරන්න 137න් බෙදන්න 36.5. කීයද? 0.113යි. 0.113යි. එහෙනම් උත්තරේ කීයදමයි පුතේ? උත්තරේ 1. දමාන 4. පරමාණුක අරය සම්බන්ධයෙන් මින් කුමක් අසත්‍යද? අන්න අපි අහන්නේ අරය සම්බන්ධයෙන් අසත්‍ය. 1. මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයෝජව බැඳී ඇති විට එම පරමාණු වල න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් සහසංයෝජරය වේ. නෑනේ. මං කව පුතේ සහසංයෝජරය කියන්නේ කවුද? අන්න මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයෝජව බැඳෙන්න ඕනේ. ඔය කතාව හරියි. න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් කියන එකත් හරි. නමුත් මේකේ වැදගත් වචනයක් තියෙනවා කවුද? සහසංයෝජ ඒක බන්ධනයකින් බැඳෙන්න ඕනේ. එහෙනම් පුතේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයෝජ ඒක බන්ධනයකින් බැඳිලා තියෙද්දි න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් කියවනම් හරියි. ඕකේ සහසංයෝජ ඒක බන්ධනය කියන එක නැහැ. දැන් අපි දන්නවා දැන් මේ අපි ගමුකෝ මෙයාගේ දැන් අපි උදාහරණයක් විදිහට N2 ගේ මේ N2 ගේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් එයාගේ සහසංයෝජරය විදිහට ගන්නෑ. මෙයා සහසංයෝජ ඒක බන්ධනයකින් බඳින්න ඕනේ පුතේ. ඒතර සහසංයෝජ ඒක බන්ධනයකින් බැඳෙන්න ඕනේ කියන එක කියන්න ඕනේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි පුතේ. එහෙනම් 1 අසත්‍යයි. 2 මූලද්‍රව්‍ය අණු දෙකක් එකිනෙකට හැකිතාක් ළඟින් එහෙත් රසායනිකව බැඳීමකින් නොමැති විට අණුවල ආසන්නම න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් වෙන්න වාලාරයෝ. අන හැකිතාක් ළඟින් ඉන්නේ පුතේ අන්තර්ණුක ආකර්ෂණ වල බැඳෙද්දි
අනිත් අපි කියනවා වැන්ඩවාල් බල කියලා. අපි දැන් වැන්ඩවාල් බල කියන්නේ මොකක්ද කියලා දන්නවා. බන්ධන පාඩමේදී. ඒතර වැන්ඩවාල් බල වලින් බැඳිලා තියෙද්දි න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් වැන්ඩවාල් හරි ඔව්. ලෝහක දෙලිසක ඇති යාබද කැටායන න්‍යෂ්ටියක් අතර දුරින් හරි අඩක් ලෝහකාරය අනිවාර්යයි. ඇනයිනික අරයෙහි සහසංවිචාරයට වඩා රයිට් විශාලයි අනිවාර්යයි පුතා. අපි දන්නවා ඇනයිනික අරය ලොකුයි එයාගේ පරමාණු කරයන්ට වඩා. පරමාණු කරයටත් වඩා සහසංවිචාරය පොඩි නේ පුතේ. අපි දන්නවා සැබෑ අරයට වඩා සහසංවිචාරය පොඩි. ඒතර සැබෑ අරයට වඩා ඇනයිනික අරය ලොකුයි. එහෙනම් සහසංවිචාරයට වඩා ඇනයිනික අරය ලොකුයි. එන එක හරි. ලෝහයක කැටායනික අරයෙහි පරමාණු කරයට වඩා කුඩා වේ. ඔබ ඒක තියරියක් නේ. අපි දන්නවා පරමාණුවේ අරයට වඩා නේද? ඔව් කැටායනික අරය අඩුයි. පරමාණුවේ අරයට වඩා කැටායනික අරය අඩුයි. පරමාණුවේ අරයට වඩා ඇනයිනික අරය වැඩි. එහෙනම් පුතේ ඔකේ අසත්‍ය උත්තරේ කීයද? 1. එහෙනම් හතරට උත්තරේ 1. right. NO2F අණුවේ අන්තර්ගත නයිට්‍රජන් පරමාණුවේ ඔක්සිකරණාංකයේ සංයතාවය සහ මුහුම්කරණය නිවැරදිව දැක්කන්නේ මොකෙන්ද කියලා අහනවා. එහෙනම් පුතේ අපිට මෙතන NO2 අණුවේ පුතේ ව්‍යුහය ඇඳ ගන්න වෙනවා. හරි. NO2F අණුවේ ව්‍යුහය ඇඳ ගන්න වෙනවා. දැන් අපි ව්‍යුහය දන්නවා. එයාගේ පුතේ මධ්‍ය පරමාණුව නයිට්‍රජන්. යාබදේ ඉන්න ඔක්සිජන්ලා දෙන්නයි ෆ්ලෝරින් එකයි. ඔක්සිජන්ට ගත්තා නම් ද්විත්ව ෆ්ලෝරින්ට 1. අන්න යාබද පරමාණු වලට 8 දීලා ඉවරයි. නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩයේ 5යි 5ම දීලා දෙන්න එකසර නැහැ. 2යි 4යි 6යි 8යි 10ක් වෙනවා. එහෙනම් මෙයා ගාව 10ක් තියෙන්න බෑ. එහෙනම් මේක දායකයක්. එහෙනම් ඔය තමයි කවුද? NO2F. හරි. එතකොට පුතේ ආවට 8 වෙනවා. දැන් දායකයේ මෙහෙට නැතුව නම් උඩට දෙන්නත් පුළුවන්. එහෙනම් පුතේ මේකේ ඔක්සිකරණාංකය අහනවා. එහෙනම් ද්‍රව්‍යතා ලකුණු කරන්න. ඩෙල්ටා ඍණයි ඩෙල්ටා ධනයි ඒ ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි නයිට්‍රජන්ට වඩා. 2ක් ඩෙල්ටා ඍණයි 2ක් ඩෙල්ටා ධනයි ඔක්සිජන් විද්‍යුත් ඍණයි නයිට්‍රජන්ට වඩා. හරි. හරි. ඊළඟට මේකේ ඩෙල්ටා ඍණයි ඩෙල්ටා ධනයි මොකද ඔක්සිජන් විද්‍යුත් ඍණයි නයිට්‍රජන්ට වඩා. මේකේ ඩෙල්ටා ධන 4යි ධන 1යි කියන්නේ පුතේ ඔක්සිකරණාංකය ධන 5යි. ඔක්සිකරණාංකය ධන 5යි. හරි. ඊළඟට පුතේ මෙයාගේ සංයතාවය අහනවා. සංයතාවය කියන්නේ පුතේ අලෝහයක බන්ධන ගානයි ආරෝපණයයි සමානයි. බන්ධන 4යි ආරෝපණයයි සංයතාවයත් 5යි. මුහුම්කරණය sp2 විකර්ෂණ එකක නයිට්‍රජන්ගේ තලීය ත්‍රිකෝණාකාරයි. හරි. එහෙනම් පුතේ ලේසි ප්‍රශ්න. එහෙනම් උත්තරේ කවුද? ධන 5යි 5යි sp2. පැහැදිලි? right. ප්‍රශ්නාංක 6 0.5යි සල්ෆියුරික් 500ක් පිළියෙල කරගන්න ඕනේ. ඔව්. අන්න ඒ ස්කන්ධය අනුව 98ක් වෙච්ච ඝනත්වය 1.8යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටර් වෙච්ච මෙයාගෙන් ගන්න ඕනේ පරිමාව අහනවා. මම ගන්න ඕනේ පරිමාව v ඝන සෙන්ටිමීටර කියලා ගන්නවා. ඔව්. ඒකට වතුර දාලා තමයි පුතේ අපි ඔය කියන ද්‍රාවණය හදාගන්නේ. මොකද්ද ද්‍රාවණය? 0.5යි සල්ෆියුරික් කොච්චරද? 500. එහෙනම් පුතේ අපි දන්නවා මේ වගේ ගාණක් හදද්දී මුලින්ම මේකේ සාන්ද්‍රණය හොයාගන්න ඕනේ. එහෙනම් එකෙහි ගන් ඩෙසිමීටර එකක් සලකමු. එහෙනම් පුතේ පළවෙනි පද්ධතියේ ගන් ඩෙසිමීටරයක් සලකලා වන් ෂොට් එකගේ සල්ෆියුරික් සාන්ද්‍රණය අපිට කිව්වේ හැකි කොච්චරද? අන්න ඝනත්වය 1.8යි ඒ පරිමාව 1000යි. ඒ ගන් ඩෙසිමීටර ඇසලකේ ඔය තමයි මුළු ස්කන්ධය. ඔය මුළු ස්කන්ධයෙන් 98යි සල්ෆියුරික් ස්කන්ධය. ඕක සල්ෆියුරික්ගේ සාපස් 98න් බෙදන්න. එහෙනම් සල්ෆියුරික් මවුල ගන් ඩෙසිමීටර එක මවුල නිකම්ම සාන්ද්‍ර වෙනවා. මම කිව්වා මේක පන්තියේ වන් ෂොට් කරන්න කියලා. එහෙනම් මෙතනින් කී දෙන්නේ 18යි. ඔය තමයි පුතේ එකෙහි සල්ෆියුරික් සාන්ද්‍රණය. එහෙනම් අපිට ලොජික් එකක් ඉදිරියට ලියුව හැකි මොකක්ද? එකෙහි සල්ෆියුරික් මවුල අන්න දෙකෙහි සල්ෆියුරික් මවුල වලට සමානයි. එකෙහි සල්ෆියුරික් මවුල දෙකෙහි සල්ෆියුරික් මවුල වලට සමානයි. ඒ තමයි අපිට ලියන්න පුළුවන් ලොජික් එක. ඇයි මෙතන පුතේ වතුර දැම්මා කියලා මවුල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. වතුර දැම්මා කියලා මවුල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. එන එකේ සල්ෆියුරික් මවුල සාන්ද්‍රණය 18යි බෙදීම 10 වතාවක් v. දෙකේ සල්ෆියුරික් මවුල සාන්ද්‍රණය 0.5යි බෙදීම 10 වතාවක් 500යි. එනවතනේ v ගියගේ කීයද? 18000 සුළු වෙලා යනවා. v ගියගේ නෝ 13.8යි කියලා. උත්තරේ කීයද? උත්තරේ 4.
උත්තරේ කීයද? 4. හරි. මාන 7 සිට 9 දක්වා ප්‍රශ්න වලට ඕක අදාළ වෙනවලු. ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් පමණක් අඩංගු. ඒ කියන්නේ ග්ලූකෝස් විතරයි ඉන්නේ. බෙහෙත් පිත්තක ABC තියෙනවා. ඒතර ග්ලූකෝසුයි ABC විතරයි පුතේ බෙහෙත් පෙත්තේ ඉන්නේ. අන්න ඒ කියන්නේ C7යි H8යි O2යි Cl3. ඔය තමයි A. B කියන්නේ C6යි H6යි OCl3. C කියන්නේ C4යි H6යි Cl4. ඊට අමතරව ඉන්නේ ග්ලූකෝස්. එහෙනම් අපි ඔය ABC ගේ සාපස් හොයාගමු. ඒක ගොඩාක් හොඳයි ගානට. 12 වැඩි කරන්න කාබන් 7න්, හයිඩ්‍රජන් 8න්, ඔක්සිජන් 32න්, ක්ලෝරින් 35.5 වැඩි කිරීම 3න්. එහෙනම් මේකෙන් ඉන්නේ පුතේ මෙයාගේ සාපස් 230.5යි. දැන් මෙයාගේ සාපස් එන්නේ 200.5යි. මෙයා කාබන් 12යි 12ව 4යි හයිඩ්‍රජන් 6යි ක්ලෝරින් 35.5යි ඒ වගේම 4යි 196යි. හරි. එනවා එතන එකිනෙකාගේ සාපේක්ෂ අණුක ස්කන්ධ. හරි. රයිට්. එහෙනම් මාන්න මේකේ තියෙනවලු මෙයා 461යි ppm. මෙයා 461යි ppm. මෙයා 200.5යි ppm. මෙයා 588යි ppm. හරි. රයිට්. එහෙනම් ඔය තමයි පුතේ තියෙන ඉතුරු ඔක්කොම ග්ලූකෝස්. ඉතිරි ඔක්කොම ග්ලූකෝස්. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ අහනවා. මොකද පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? අන්න මේකේ අහනවා පුතේ Cl ප්‍රමාණය ppm වලින් ABC මවුල අනුපාතය සහ ග්ලූකෝස් ප්‍රමාණය pph වලින්. අන්න සාම්පලයක් දීලා නැහැ පුතේ. සාම්පලයක් දීලා නැහැ. හොඳම දේ තමයි පද්ධතියේ රයිට් අන්න හොඳම දේ තමයි පද්ධතියේ ග්‍රෑම් මිලියනයක් සලකමු. ඇයි? අනවතේ ග්‍රෑම් මිලියනයක් සලකපු ගමන් මේ ppm වගේ ස්කන්ධයන්ට සමානයි. එහෙනම් ඔතන තියෙන A ස්කන්ධය කීයද? අන්න 461යි ග්‍රෑම්. ඔතන තියෙන B ස්කන්ධය කීයද? 200.5යි ග්‍රෑම්. ඔතන තියෙන C ස්කන්ධය කීයද? 588යි ග්‍රෑම්. එහෙනම් ඔතන තියෙන A මවුල කීයද? 461 බෙදන්න එයාගේ සාපස් 230.5යි. කීයද දෙන්නේ? 2යි. ඔතන තියෙන B මවුල කීයද? 200.5 බෙදන්න එයාගේ සාපසු 200.5යි. ඒ කියන්නේ කීයද? 1යි. ඔතන තියෙන C මවුල කීයද? 588යි ග්‍රෑම්. එයාගේ සාපස් කීයෙන් බෙදන්නද? 196යි. ඒ කියන්නේ කීයද? 3යි. එහෙනම් ඔතන තියෙන මුළු ක්ලෝරින් මවුල කොච්චරද? ඔතන තියෙන මුළු ක්ලෝරින් මවුල ඔතන තියෙන මුළු ක්ලෝරින් මවුල කියන්නේ පුතේ ABC දෙන ක්ලෝරින්. A එකක් ඇතුලේ ක්ලෝරින් 3යි නම් දෙන්නගේ 6යි. B එකක් ඇතුලේ ක්ලෝරින් 3යි නම් එක්කෙනාගේ 3මයි. C එකක් ඇතුලේ ක්ලෝරින් 4යි නම් තුන් දෙනාගේ පුතේ 12යි. එහෙනම් මෙතන කීයක් තියෙනවද? ක්ලෝරින් මවුල 21යි. හරි. එහෙනම් ඔතන තියෙන ක්ලෝරින් ස්කන්ධය කොච්චරද? ක්ලෝරින් මවුල 21 වැඩි කරන ක්ලෝරින්ගේ සාපස් 35.5. කීයද එන්නේ? ඒතර ක්ලෝරින් මවුල 21 වැඩි කරොත් 35.5න් කීයද එන්නේ? 745.5. එහෙනම් ක්ලෝරින් ස්කන්ධය 745.5 ග්‍රෑම්. එහෙනම් පුතේ ක්ලෝරින් ppm වගේත් එච්චරයි. ඇයි ඒ? ඇයි පුතේ හරිද මේක මිලියනයක් නිසා කිව්වේ. ඒතර මුළු ස්කන්ධයේ මිලියනයක් නම් එයාගේ ස්කන්ධේ නිකම්ම ppm වගේ වෙනවා. එහෙම නැත්නම් ක්ලෝරින් ppm වගේ හොයන්න. කොහමද වෙන්නේ? අන්න කවුද ක්ලෝරින් ppm වගේ කියන්නේ? ක්ලෝරින් ස්කන්ධය 745.5යි. මුළු ස්කන්ධයේ මිලියනයයි. ඕක වැඩි කිරීම මිලියනයයි. ඉතින් නිකම්ම කීයද දෙන්නේ? 745.5 ppm. එනවා එතන පුතේ කවුද? ක්ලෝරින් ppm වගේ කීයද? 745.5යි. යාරාන 8 ABC මවුල අනුපාතය ලෙසිනේ පුතේ. ඉතින් ABC මවුල අනුපාතය කීයද? ABC මවුල අනුපාතය කීයද? 2ට 1ට 3යි. හරි. එහෙනම් 7ට උත්තරේ පුතේ 4. 7ට උත්තරේ 4. හරි. 8ට උත්තරේ කීයද? ඒත් 4.
right. එහෙනම් මේකේ යනවා පුතේ 9 ග්ලූකෝස් PPH හැගය. එනෝගේ ග්ලූකෝස් ස්කන්ධය කොච්චරද කියන්නෝ? ග්ලූකෝස් ස්කන්ධය එන්නේ මුළු ස්කන්ධය මිලියනයෙන් අඩු කරන්න A ස්කන්ධය කීයද? 461යි. B ස්කන්ධය 206.5යි. C ස්කන්ධය 588යි. එහෙනම් පුතේ ඔය කට්ටියට තේරෙන්න ඕනේ ඕන මේක හෙව්වේ හැකරද මිලියනයෙන් මේ ටික අඩු වුණාම ඒ නොගෙන හැකි තරම් කුඩයි කියලා. එන ඕකේ 99%කටත් වඩා තියෙන්න ඕනේ කවුද? ග්ලූකෝස්. එන ඔය හොඳම උත්තරේ කවුද? 99.8යි. ඒ ඕන්න හොයන්න. මෙතනින් ග්ලූකෝස් ස්කන්ධය හොයලා ග්ලූකෝස් PPH එකේ කියන්නේ කවුද? ඔය ග්ලූකෝස් ස්කන්ධය මුළු ස්කන්ධය මිලියනයෙන් වැඩි කරලා 100ෙන් වැඩි කරන්න. ඇයි? PPH කියන්නේ සංරචකයේ ස්කන්ධයේදී මුළු ස්කන්ධය වැඩි කිරීම 100ෙමයි පුතේ. එහෙනම් ඔය ග්ලූකෝස් මුළු ස්කන්ධයෙන් බෙදලා 100ෙන් වැඩි කරලා අපිට ඕන නම් හෙව්වේ හැකි ග්ලූකෝස්ගේ PPH එක. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් බලපු ගමන් තේරෙනවා මෙතන පුතේ එකතුව 1000ක්වත් නැහැ. එහෙනම් මේ 1000ක් විතර තියෙන නැත්නම් මේක අපි 1100ක් කියන මිලියනයකින් 1100ක් අඩු වුණා කියන එක දැනෙන්නේ නැහැ. අනිවාර්යෙන් 99%ක්වත් තියෙන. එහෙනම් උත්තරේ කීයද? 5. 99.8යි. හරි. එහෙනම් පුතේ ඊළඟට අපෙන් අහනවා ප්‍රශ්නාංක 10. ඔය අණු අතරින් වඩාත්ම ද්‍රවීය අණුව මොකක්ද කියලා අපෙන් අහන්නේ. එහෙනම් පුතේ අණු සෙට් එකෙන් වඩාත්ම ද්‍රවීය අණුව මොකක්ද? එහෙනම් අණු සෙට් එකෙන් වඩාත්ම ද්‍රවීය අණුව කවුද? හරි. එහෙනම් කොහොමද හොයන්නේ? අපි ඔය ටිකේ විහුව ටික අඳිමු. මේ බලන්න ප්‍රශ්නාංක 10. බෝරෝන් තුන්වෙනි කාණ්ඩයේ 3යි ක්ලෝරින් වලට එක ගාන දුන්නාම එක සර නැහැ තලිය ත්‍රිකෝණාකාරයි. බෙරිලියම් දෙවනි කාණ්ඩයේ 2යි ක්ලෝරින් වලට එක ගාන දුන්නාම එක සර නැහැ රේඛීයයි. ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩයේ 5යි ක්ලෝරින් වලට එක ගාන දුන්නාම පිරමිඩාකාරයි. ඇලුමිනියම් තුන්වෙනි කාණ්ඩයේ 3යි ක්ලෝරින් වලට එක ගාන දුන්නාම තලිය ත්‍රිකෝණාකාරයි. කාබන් හතරවෙනි කාණ්ඩයේ 4යි ඔක්සිජන් වලට දෙක ගාන දුන්නොත් රේඛීයයි. එහෙනම් පුතේ මෙතන වඩා ද්‍රවීය වෙන්නේ පුතේ උත්තරේ PCl3. මොකද මෙයා විතරයි පුතේ ද්‍රවීය අණුවකට ඉන්නේ. එහෙනම් සංසන්දනය කරන්න දෙයක් නැහැ. මේ ඔක්කොම පුතේ නිද්‍රව්‍යයි. මොකද කාණ්ඩ සමානයි එකසර නැහැ. අපි දන්නවා මොකද? කාණ්ඩ සමානයි එකසර නැත්නම් අණුව නිද්‍රව්‍යයි. අනිත් ඔක්කොම නිද්‍රව්‍යයි. එක ද්‍රවීය අණුවයි ඉන්නේ. එහෙනම් 10ට උත්තරේ කීයද? 3. 10ට උත්තරේ කීයද? 3. ප්‍රශ්නාංක 11. බානුපතේ ඔතන 238ක් 92ක් U හැදෙනවා 234ක් 90ක් TH ධන X. එහෙනම් අපි හොඳනම දන්නවා පුතේ මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධයන් වෙනම තුලිත වෙන්න ඕනේ. එහෙනම් මෙතන 238යි මෙතන 234යි නම් තව 4ක් අඩුයි. මෙතන 92යි මෙතන 90යි නම් මෙතන 2ක් අඩුයි. එහෙනම් ඔය තමයි X 4යි 2යි. එහෙනම් 4යි 2යි ගන්න පුළුවන් හොඳම උත්තරේ පුතේ උතන හීලියම්. එහෙනම් X කීයද? හීලියම්. එහෙනම් 11ට උත්තරේ 1. 11ට උත්තරේ 1. හරි. බානුදේ ප්‍රශ්නාංක 12. පරමාණුක අරයන් අතර උපරිම වෙනසක් ඇත්තේ කාගේද කියලා අහනවා. මේ අහන්නකො දැන් අපි දන්නවා. හරි. දැන් මේ අරය ප්‍රස්ථාරය. ඒතර අපි දන්නවා මේ අරය ප්‍රස්ථාරය. හරි. දැන් අරය ප්‍රස්ථාරයේදී පුතේ අපි කතා කරා දැන් මේ වගේ right අපි මෙහෙම තමයි අරය ප්‍රස්ථාරය ඇන්දේ right lithium beryllium boron carbon nitrogen oxygen fluorine neon sodium magnesium aluminium silicon phosphorus sulfur chlorine argon අපි කපතේ මෙතනින් තිරස්සිරක් ගැහුවොත් මේක කැපෙන්නේ නැහැ කියලා. නැවත අපි උසස් පෙළදී ඔහම ගත්තාට ඇත්තම ප්‍රස්ථාරයේ මෙතනින් තිරස්සිරක් ගැහුවොත් කැපෙනවා. හරි. ඒ කියන්නේ පුතේ බලන්න මේ කාණ්ඩයක් අතර අරේ ලොකු වෙනසක් නැහැ කියන එකනේ ඒකේ තේරුම. මේ කාණ්ඩයක් අතර අරේ පුතේ ලොකු වෙනසක් නැහැ. එහෙනම් ලොකු වෙනසක් තියෙන්නේ මෙන්න මේ ආවර්තයේ මුලයි ආවර්තයේ අගතරන් වෙනසක්. මේ කාණ්ඩයක් අතර පහළට නෑමයි පුතේ. ආවර්තය මුලයි ආවර්තයේ අගය අතර තියෙන මෙන්න මේ අරය තරම් ලොකු වෙනසක්. හරි. මේ කාණ්ඩයක් මේ ලිතියම් සෝඩියම් අතර නැහැ. ඒතර කාණ්ඩයක් දිගේ පහළට වඩා ලොකු වෙනසක් ආවර්තයේ මුලයි ආවර්තයේ අගයි තියෙනවා. එනක ආවර්තයේ මුලයි අගය අතර හොඳ එකක් තියෙනවා කවුද? සෝඩියමුයි ක්ලෝරිනුයි. දැන් සෝඩියම් නයිට්‍රජන් කියන්නේ එක පුතේ මේවන්න මේ හරි. සෝඩියම් නයිට්‍රජන් කියන්නේ මේ ආවර්ත දෙයක් අතර ගැප්පයක්. හරි.
ඊළඟට සෝඩියම් පොටෑසියම් කියන්නේ තැන ආවර්තයක් අතර ගැප් එකක්. හරි. පොටෑසියම් යට ආවර්තයනේ. ඔව්. ෆ්ලෝරින් ක්ලෝරින් ඒ වගේ පුතේ ඒ අර එකම ආවර්තයේ ලොකු ගැප් එකක් තියෙන්නේ සෝඩියම් සහ ක්ලෝරින් අතර. හරි. දැන් සෝඩියම් සහ ක්ලෝරින් අතර තමයි මම හිතන්නේ ඕකේ අරේ ලොකුම වෙනසක් තියෙන්නේ. එහෙනම් උත්තරේ ගණනේ කීයද? 4. උත්තරේ ගණනේ කීයද? 4. right. බලන්න ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13 කියවන්න. යකඩ ඇණයක් මල බැඳීම නිසා ස්කන්ධයේ 10%කින් වැඩි වෙලා තියෙනවලු. මලකඩවල සූත්‍රයේ Fe2O3 නම් මල බැඳීමට ලක් වූ මුළු යකඩ ප්‍රතිශතය අහනවා. දැන් එහෙනම් පුතේ මේ යකඩ ඇණයක් මල කෑවා කියලා කියන්නේ එයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන Fe2O3 හැදෙන එක. හරි. තුලට ගන්න මෙතන දාන්න 2ක්, මෙතන දාන්න 4ක්, මෙතන දාන්න 3ක් තුලිතයි. එහෙනම් ඔය තමයි යකඩ මලකඩ කනවා කියන්නේ. යකඩයක් මේ Fe2O3 සෑදීම තමයි මලකඩ කනවා කියන්නේ. එහෙනම් මම මේ යකඩේ කඩනවා මලකඩ කාපියුණුයි මලකඩ නොකාපියුණුයි. මේ මලකඩ නොකාපියුන් එහෙම්මම ඉද්දී මලකඩ කාපු එකගෙන් තමයි Fe2O3 හැදෙන්නේ. එහෙනම් මම මේ ආරම්භක යකඩේ කඩනවාමයි පුතේ මලකඩ කාපියුණුයි මලකඩ නොකාපියුණුයි. මලකඩ නොකාපියුන් එහෙම්මම ඉද්දී මලකඩ කාපියුන්ගෙන් තමයි කවුරු හැදෙන්නේ? Fe2O3 හැදෙන්නේ. එහෙනම් පුතේ මම මේ යකඩ ඇනේ ග්‍රෑම් 100ක් සලකනවා. එතකොට මේ ග්‍රෑම් 100ක් යකඩ ඇනේ සැලකුවොත් එහෙම මෙයාගේ ස්කන්ධයේ 108කින් වැඩි වුණා කියන්නේ ග්‍රෑම් 8කින් වැඩි වෙලා. එහෙනම් මෙතන ස්කන්ධය කීයද? 108යි. මෙතන ස්කන්ධය කීයද? sorry 110යි. ඒ ග්‍රෑම් 10කින් වැඩි වෙලා sorry. 110කින් වැඩි වුණේ. එහෙනම් 110යි. එහෙනම් පුතේ වැඩි වෙන ටික කියන්නේ ඔක්සිජන් ටික. එයි මේ දෙපැත්තේ ස්කන්ධය සමාන වෙන්න බෑ. හරි. එහෙනම් මල කෑ Fe මවුල මං සිම්පල් x කියලා ගත්තා. එහෙනම් මලකඩ කාපු Fe මවුල කවුද? සිම්පල් x. එහෙනම් ඒකට වැවෙච්ච ඔක්සිජන් ටික කීයද? 3x 4යි. දැන් එකපාරම ගන්න බැරි ළමයි පැත්තක ලියන්නේ. මොකක්ද? අන්න ඔක්සිජන් මවුල බෙදීම Fe මවුල ඔක්සිජන්ගේ සංගුණකය 3යි Fe ගේ සංගුණකය 4යි. එහෙනම් ඒකට වැවෙන ඔක්සිජන් ප්‍රමාණය කීයද? 3ට 4 වතාවක් right ඒ Fe මවුල නේද? ඔව්. 3ට 4 වතාවක් Fe මවුල. හරි. එතකොට දැන් ඔතනින් x එව්වේ හැකි ඔක්සිජන් ස්කන්ධය සලකලා. හරි. එහෙනම් ඔක්සිජන් ස්කන්ධය සලකලා එහෙනම් අපි ඔක්සිජන් ස්කන්ධය ගත්තොත් එහෙම කීයද? ඔක්සිජන් මවුල සංඛ්‍යාව 3x/4 වැඩි කාන ඔක්සිජන්ගේ සාපස් 32කින් ඕක සමානයි ග්‍රෑම් 10යි. එහෙනම් මයි පුතේ ඔතනින් x කීයද එන්නේ? එතකොට ඔතනින් x එන්නේ x ගියාගේ එන්නේ 0.4යි 1යි 6යි. එහෙනම් පුතේ මෙතන මලකෑ Fe ස්කන්ධය අන්න මලකඩ කාපු Fe මවුල සංඛ්‍යාව Fe ගේ සාපස් 56න් වැඩි ගන්න. ඒ කියන්නේ පුතේ මෙතන මහ ලොකු දෙයක් නැහැ. මේ සංශුද්ධ යකඩ ඇනේ කැඩුවා මල කාපයුන් සහ මල නොකාපයුන්. මල කාපයුන් x නම් ඒකට වැයෙච්ච ඔක්සිජන් 3x/4යි. එහෙනම් මලකෑ Fe ස්කන්ධ ප්‍රතිශතය කොච්චරද? මලකාපු ස්කන්ධයේ 0.416 වැඩි කිරීම 56යි මුළු ස්කන්ධයේ 100යි. ඕක වැඩි කිරීම 100%යි. එයි අපි ග්‍රෑම් 100ක් නේ සැලකුවේ. එහෙනම් 0.416 වැඩි කිරීම 56 කියන්නේ 23.3යි. එහෙනම් මලකෑ ප්‍රතිශතයනේ 23.3යි. හරි. ප්‍රශ්නාංක 14. එකම තලයේ පරමාණු 3ක් තියෙන්නේ කාගේද? XeFO. Xe 8 වෙනි කාණ්ඩේ 8යි. ෆ්ලෝරින් 4ට 4ක් දුන්නාම පුතේ එක සර්විකල් දෙකක් ඉතිරි. තලීය සමචතුරස්‍රය නම් පුතේ එකම තලයේ උපරිම පරමාණු 5යි. CCl4. කාබන් 4 වෙනි කාණ්ඩේ 4යි. ක්ලෝරින් 4ට 4ම දුන්නාම එක සර් නැහැ. සිග්මා 4 එක සර් නැහැ කියන්නේ චතුස්තලයයි. චතුස්තලය කියන්නේ එකම තලයේ උපරිම පරමාණු 3යි. SF4 සල්ෆර් 6 වෙනි කාණ්ඩේ 6යි ෆ්ලෝරින් 4ට 4ම දුන්නා මොකද?
එකසර ගලත්න හැඩේ සීසෝ එහෙනම් මේක එකම තලයේ උපරිම පරමාණු 4යි පුතේ. හරි. ඊළඟට BCl3 බෝරෝන් තුන්වෙනි කාණ්ඩයේ 3යි ක්ලෝරින් වලට එක ගාන දුනාම එකසර නෑ. තලිය ත්‍රිකෝණාකාරයි. මේකෙත් එකම තලයේ උපරිම පරමාණු 4යි. PCl5 මෙයාගෙත් එහෙමයි. මෙයාගෙත් පුතේ එකම තලයේ උපරිම පරමාණු අපිට ගන්න පුළුවන් 4ක්. අපි මම පන්තියේ කතා කරා පුතේ නෝට්ස් වලදී එන එකම තලයේ උපරිම පරමාණු 3ක් තියෙන්නේ CCl4 නැත්නම් චතුස්තලීය හැඩේ. මම පුතේ මම නෝට් එකේ දුන්න එකම තලයේ උපරිම පරමාණු එක එක හැඩයන් අදාළව නේද? මම කව තේරුම් ගන්න කියලා. එන උත්තරේ කීයද? 2. දැන් හැඩයට අදාළව පුතේ අපි නෝට් එකේ කතා කරා එකම තලයේ උපරිම පරමාණු කීයද? බන්ධන දිග වැඩි වෙන විට බන්ධන කෝණ අඩු වෙනවද? නේද? අන්න ඒ දේවල් අපි කතා කරා. එන උත්තරේ කීයද? 2. 14ට 2. මොකද පුතේ CCl4 ගේ තමා එකම තලයේ පරමාණු 3ක් පමණක් තියෙන්නේ. ප්‍රශ්නාංක 15 මේ බලන්න. දැන් මෙතන අපිට ඇඳලා දීලා තියෙන්නේ පුතේ ක්ලෝරින්ව. බලන්න මෙයාගේ ක්ලෝරින්ව ඇඳලා දීලා තියෙන්නේ. ක්ලෝරින්ව ඇඳලා දීලා තියෙන්නේ. එතකොට මෙතනදී එයාගේ අහන්නේ සහසංයුජරය සහ වැණ්ඩවල්ලරය. සහසංයුජරය කියන්නේ පුතේ මේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්. ඒ සහසංයුජ ඒක බන්ධනයකින් වෙන්නලා තියෙන්නේ. එහෙනම් මේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්. මේ තමයි සහසංයුජරය. ඒක දාලා තියෙන්නේ සිම්පල් C කියලා. වැණ්ඩවල්ලරය කියන්නේ දැන් මෙතනින් දැන් මේ මේනේ වැණ්ඩවල් බලවෙන් බැලලා තියෙන්නේ. ඔව්. ඒතර මෙන්න මේ වැණ්ඩවල් බල වලින් බැඳලා ඉදී න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්. ඒ තමයි වැණ්ඩවල්ලරය. ඒතර ඒක දක්වලා තියෙන්නේ සිම්පල් B කියලා. දැන් සහසංයුජරය A වැණ්ඩවල්ලරය B. එයි වැණ්ඩවල් බල වලින් බැඳෙන්නේ මෙහෙට. ඒතර මේ දෙන්න අතර තමයි වැණ්ඩවල් බල තියෙන මෙතන. ඒතර ඒකේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්. එහෙනම් සහසංයුජරයේ වැණ්ඩවල්ලරය කවුද? B. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 1. ප්‍රශ්නාංක 16. කිසියම් සාම්පලයක තියෙන්නේ පුතේ අන්න ඔය දෙන්නලු. ඔව්. එන ඒ සාම්පලේ ඉන්නේ පුතේ දෙකක් KCl තිතක් CrCl3. මෙයාගේ සාපස් හොයන්නේ 307.5 ඔය තමයි සාපස්. එතකොට අනිත් එක්කන KCl තිතක් දෙකක් CrCl3. මෙයාගේ සාපස් වෙන්නේ 391.5. ඔය තමයි දෙන්නගේ සාපස්. හරි? එතකොට අන්න ඔය දෙන්න තමා ඉන්නේ. ඔව්. අන්න අපිට Cl- සාන්ද්‍රණය 35.55 ppt ලවණයකින් පුතේ ඝනසෙන්ටර් 400ක් හදන්න ඕනේ. එන හදන්න ඕනේ Cl- සාන්ද්‍රණය 3.55 ppt ඝනසෙන්ටර් 400ක් තමයි අපිට හදන්න ඕනේ. එහෙනම් ලේසිමයි පුතේ. මේ බලන්නකෝ කවුද Cl- සාන්ද්‍රණය 3.55 ppt. අපි දන්නවා 1 ppt කියන්නේ 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට සමානයි. දැන් 3.55 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. එහෙනම් අපිට කියව හැකි 3.55 විදීම 35.5 මවුල ඝන ඩෙසිමීටරයට. එනෝකේ Cl- සාන්ද්‍රණය කීයද? 0.1 මවුල ඝන ඩෙසිමීටර. එහෙනම් යථාපති ඔතන Cl- සාන්ද්‍රණය. එහෙනම් අපිට අවශ්‍ය Cl- මවුල එහෙනම් අවශ්‍ය Cl- මවුල කීයද? සාන්ද්‍රණය 0.1යි පුතේ බෙදීම 10 වතාවක් 400යි. එහෙනම් සාන්ද්‍රණය 0.1යි බෙදීම 10 වතාවක් 400යි 0.04යි. එහෙනම්මයි පුතේ මම මොන තූත්තු කුඩියෙන් හරි කමන්නේ Cl- මවුල කීයක් ගේන්න ඕනද? 0.04ක් ගේන්න ඕනේ. වැඩේ ඉවරයි. අන්න ඒකට තමයි පුතේ දීලා තියෙන්නේ මෙයා. එහෙනම් මෙයාගෙන් අවශ්‍ය ස්කන්ධයේ සිම්පල් M. අවශ්‍ය ස්කන්ධය සිම්පල් M. හරි. එහෙනම් අපි අයිඩෙන්ටිෆයි කරගමුකෝ මෙයා කැපිටල් A මෙයා කැපිටල් B කියලා. හරි. මොකද හේතුව දැන් ඔය ටික ලියන්න ටිකක් අමාරු හින්දා. හරි. එහෙනම් ඔය සාම්පලයෙන් M ස්කන්ධයක් ගන්න ඕනේ. ඔව්. එහෙනම් තර්කය මොකද්ද? දැන් මෙන්න මේකේන ද්‍රාවණය හදාගන්න මට Cl- මවුල ඕනේ 0.04ක්. එනේ Cl- 0.04 ඔය M කියන සාම්පලයේ තියෙන්න ඕනේ. හරි. එහෙනම් ඔතන තියෙන A ස්කන්ධය මුළු ස්කන්ධය M ගෙන් A කොච්චරක් තියෙනවද? 30.75යි.
ඔතන තියෙන B ස්කන්ධය කීයද? මුළු ස්කන්ධයේ m ගෙන් 39.15යි. එන ඔතන තියෙන a මවුල කොච්චරද? m ගෙන් 100ට a මෙන්න මේක බෙදන්න a ගේ සාපස් කීයද? 307.5න්. එහෙනම් කීයද? m යට 1000යි. ඔතන තියෙන B මවුල කොච්චරද? m ගෙන් 39.15යට 100 ඒ තමයි B ස්කන්ධය. ඕක බෙදන්න පුතේ B ගේ සාපස් කීයෙන්ද? 391.5න්. ඒ කියන්නේ කවුද? ඒත් m යට 1000යි මවුල. එහෙනම් ඔය තමයි පුතේ A මවුලයි B මවුලයි. එහෙනම් අපිට මෙතනින් කිව්වේ හැකි A හි Cl minus මවුල ධන B හි Cl minus මවුල. අන්න ඔය දෙන්නගෙන් මෙන්න Cl minus මවුල ටික තමයි අවශ්‍ය මුළු Cl minus කීයද? 0.07ට සමාන වෙනවා. එහෙනම් A ගේ Cl minus මවුල කියන්නේ A මවුල m යට 1000 වැඩි කාණ පුතේ A එකක් ඇතුලේ Cl minus කීයක් තියෙනවද? A එකක් ඇතුලේ තියෙනවා 3.2.5ක්. එහෙනම් මේ තමයි A ගේ Cl minus. B ගේ Cl minus කියන්නේ B මවුලත් m යට 1000 වැඩි කාණ B එකක් ඇතුලේ Cl minus කීයක් තියෙනවද? 6.1.7ක්. එහෙනම් ඕක සමානයි 0.04යි. එහෙනම් කීයද m ගේගේ? 3.33. කියන්නේ උත්තරේ කීයද? 5. එනවා නේද බලන්න? ඔව් 40 බෙදන්න කියන 7යි 5යි 12යි 3.3යි. හරි. උත්තරේ 5. ප්‍රශ්නාංක 17 කියවන්න මානමයි පුතේ. බලන්න එක්තරා මූලද්‍රව්‍යයක අනුයාත අයනීකරණ ශක්තියින් පහත දාරිද වේ. කියන්නේ එකම මූලද්‍රව්‍යයේ අනුයාත අයනීකරණ ශක්තියින් තමයි පුතේ I1, I2, I3 වගේ තියෙන්නේ. හරි. හරි. එතකොට මේක අපෙන් අහනවා මේ මූලද්‍රව්‍ය කවුද? දැන් එහෙනම් බලන්නකෝ. අපි දන්නවා එකම මූලද්‍රව්‍යයේ I1, I2, I3 තියෙද්දි අපි දන්නවා බලන්නකෝ. 490 1200 1400 4600. එහෙනම් ලොකු වෙනසක් තියෙන්නේ කොහෙද? ලොකු වෙනසක් තියෙන්නේ කොහෙද? රයිට්. 4යි 5යි අතර. එනෝක පුතේ දැන් ඕකේ අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම 4යි 5යි අතර ලොකු වෙනසක් තියෙන්නේ. එන යාගේ පුතේ අවසාන ශක්ති මට්ටමේ 4යි ඉන්නේ. එන යා කාබන් රගේ කාණ්ඩයනේ. එහෙනම් කවුද? NS 2යි NP 2යි. එන උත්තරේ කීයද? 2. එන උත්තරේ කීයද? 2. ප්‍රශ්නාංක 18 POCl2Br අණුවේ හැඩයට සමාන හැඩයක් තියෙන උන් කවුද ඉන්නේ කියලා අහනවා. POCl2Br POCl2Br දමානෝ POCl2Br හරි 18 දමාන POCl2Br මෙයාගේ හැඩය ගත්තොත් පුතේ කියන මෙයාගේ හැඩය ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩයේ 5යි ඔක්සිජන්ට 2යි ක්ලෝරීන්ලට 1 ගානේ 2යි බ්‍රෝමීන්ට 1යි අන්න පුතේ 5ම ඉවරයි වටේ පරමාණු 4යි කියන්නේ සිග්මා 4යි සිග්මා 4 එක සරණය කියන්නේ හැඩය චතුස්තලයයි එහෙනම් මේ තාපතේ PO2 ClBr ගේ හැඩය එහෙනම් පුතේ චතුස්තලියුන් විතරක් ඉන්නේ මොකේද කියලා දැන් පළවෙනි උත්තරේ බලන්න SFO බලපු ගමන් පුතේ සීසෝ ඒ සල්ෆර් 6 වෙනි කාණ්ඩය 6යි ෆ්ලෝරීන් 4ට 4ක් දුන්නාම එක සරකලක් ඉදිරි. එහෙනම් ඒක සීසෝ නම් ආයේ ඒකේ බල බල ඉන්න හදන්න එපා පුතේ හරි. දැන් දෙවෙනි එක බලන්නකෝ CH4 නම් චතුස්තලියයි. කාබන් 4 වෙනි කාණ්ඩය 4යි හයිඩ්‍රජන් වල එක ගාන දුන්නාම එක සර නැහැ. ICl4 මයිනස් පුතේ. එයා තලිය සමචතුරස්‍රයනේ. ඇයි? අයඩින් 7 වෙනි කාණ්ඩයේ 7යි මයිනස් ඉඳ තියෙන්නේ 8යි. ක්ලෝරින් 4ට 4ක් දුන්නාම එක සර්කල් දෙකක් ඉදිරි. එන එකේ තලිය සමචතුරස්‍රය නේ. එතනින් එහාට ඒක බලන්නත් එපා. එන උත්තරේ 3 හරි. ඇයි? ClO4 ක්ලෝරින් 7 වෙනි කාණ්ඩයේ 7යි ඔක්සිජන්ලා 3 දෙනාට 6යි ඕරිනට 1යි දුන්නාම 7ම ඉවරයි. වටේ පරමාණු 4යි කියන්නේ සිග්මා 4යි සිග්මා 4 එක සරණය කියන්නේ චතුස්තලයයි. CH3F අන්න කාබන් 4 වෙනි කාණ්ඩයේ 4යි හයිඩ්‍රජන් 3 දෙනාට 3යි ෆ්ලෝරින් 1යි දුන්නාම ඒත් එහෙමයි. තයෝසල්ෆේට් කටපාඩමේනේ තියෙන්නේ. ඇයි? ඔතන සල්ෆර් පරමාණු දෙකක් තිබර දෙන්න සමමිතික නැහැ.
තයෝසල්ෆේට් චතුස්තලිය. එහෙනම් උත්තරේ කීයද? 3. දැන් හතරවෙනි එක උත්තරේ පුතේ වැඩක් නැහැ. ඇයි ඒ? හතරවෙනි උත්තරේ බලන්න ඕක ඉන්නවා කාබනේට් පුතේ. කාබනේට් තලිය ත්‍රිකෝණාකාරයි. හරි. පස්වෙනි උත්තරේ SOCl2 පිරමීඩයි. සල්ෆර් 6 වෙනි කාණ්ඩය 6යි. ක්ලෝරින්ටයි ඔක්සිජනයි දුන්නාම එක සර්කලයක් ඉදිරි. එහෙනම් ඔක්කොම චතුස්තලිය වෙන්නේ. ඔක්කොම චතුස්තලිය වෙන්නේ උත්තරේ 3. දැන් මාන ප්‍රශ්නාංක 19 K+ කැල්සියම් ධන දෙක right ඔව් ආගන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ඉන්නේ ඔව් එතකොට මේ හතර දෙනා අපිට පුළුවන් ආවර්තාවක ඉන්න තැන් වලට දාන්න. ඒ මේවා මූලද්‍රව්‍යනේ පුතේ. ආගන් 8 ෆොස්ෆරස් 5 සල්ෆර් ක්ලෝරින්. එහෙනම් මේ කට්ටිය මොකද කියන්නේ? අරය අඩුම වෙන්නේ කාගේද? අරය අඩුම වෙන්නේ ආගන්ගේ. ඊට පස්සේ ක්ලෝරින්, ඊට පස්සේ සල්ෆර්, ඊට පස්සේ ෆොස්ෆරස්. එයි ආවර්තයක් දිගේ ඉස්සරහට යද්දී අරය අඩු වෙනවා. එහෙනම් ආගන්, ක්ලෝරින්, සල්ෆර්, ෆොස්ෆරස් විදියට අරය අඩු වෙනවා. දැන් මේ දෙන්න බලන්නකෝ. මේ දෙන්න කාගේ ජංක්ෂන් එකේද ඉන්නේ? මේ දෙන්න ඉන්නේ ආගන්ගේ ජංක්ෂන් එකේ. මේ දෙන්න ඉන්නේ ආගන්ගේ ජංක්ෂන් එකේ. එහෙනම් ආගන්ගේ ජංක්ෂන් එකේදී පුතේ ආගනුත් රවුම් කරලා ජංක්ෂන් ලෝ ඇප්ලයි කරත් එහෙම අපි දන්නවා එකම ජංක්ෂන් එකේ ධනායන වල අරය අඩුයි. එහෙනම් ආගන්ට වඩා මේ දෙන්න අඩුයි. ධනායනයේ ආරෝපණය වැඩි වෙද්දී අරය අඩු වෙනවා. එහෙනම් K+ ට වඩා කැල්සියම් ධන දෙක අඩුයි. ඇයි මේ දෙන්න ආගන්ට වඩා අඩුයි පුතේ. ඒ හේතුව අපි මේ දෙන්නගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආගන්ගේ වින්‍යාසයට සමානයි. එහෙනම් මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආගන්ගේ වින්‍යාසයට සමානයි කියන්නේ මේ දෙන්න දාන්න වෙන්නේ ආගන්ගේ ජංක්ෂන් එකට. ඒකල අපි මේ ඒතර ආගන්ගේ ජංක්ෂන් එකේ මේ තුන් දෙනායිදී ඒ තුන් දෙනාට ඇප්ලයි කරන්න ජංක්ෂන් ලෝ. ජංක්ෂන් ලෝ ඇප්ලයි කරපුවම අපි දන්නවා ධනායනයේ ආරෝපණය වැඩි වෙද්දී අර අඩු වෙනවා. එහෙනම් පුතේ කැල්සියම් ධන දෙකට K+ ලොකුයි K+ ට වඩා ආගන් ලොකුයි. ඒතර ඔය තුන් දෙනා ඔය විදිහට ඉන්නේ. ඒතර අර ටික අර විදිහට ඉන්නේ. ඒතර මාන ආගන් තමා දෙකේ ඡේදන කුලකේ අයන ටික සම්බන්ධකාරණේ තාගන් හරහා මූලද්‍රව්‍ය ටික සම්බන්ධකාරණේ තාගන් හරහා. එහෙනම් උත්තරේ කීයද? 5. උත්තරේ කීයද? 5. ප්‍රශ්නාංක 20. ප්‍රශ්නාංක 20 කියවන්න. ප්‍රශ්නාංක 20 කියවන්න. අන්න ඒ නයිට්‍රයිඩ් ඔක්සයිඩ් ෆ්ලෝරයිඩ්. නයිට්‍රයිඩ් ඔක්සයිඩ් ෆ්ලෝරයිඩ් මේ පිළිබඳව පුතේ ඒ සත්‍ය නොවන ඒවා. ඒ කියන්නේ වැරදියේ වහන්නේ. ඒවා එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා පුතේ. දැන් මෙයාගෙත් S2යි P6යි. හරි S2යි P6යි S2යි P6යි. මොකද හේතුව මේ ඔක්කොම පුතේ උච්ච වායු වින්‍යාසය අරන් තියෙන්නේ. දැන් නයිට්‍රජන් 1s2යි 2s2යි 2p3යි නේ. ඔව්. එන එක 2p6යි. එහෙනම් මේ ඔක්කොටම තියෙනවා මෙන්න මේ වින්‍යාසය. එහෙනම් පළවෙනි එක හරි. පළවෙනි එක හරි. ඔව්. න්‍යෂ්ටිකාරෝපණය ඔය විදියට වැඩි වෙනව ඕනේ. ඇයි දැන් පුතේ මෙයාගේ න්‍යෂ්ටියේ පරමාණු ක්‍රමාංකයේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකය 5යි. රයිට්. දැන් මෙයා පුතේ පරමාණු ක්‍රමාංකය 7යි 8යි 9යි. ඒ පරමාණු ක්‍රමාංක කියන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන් නේද? ඔව්. මෙයා 7යි 8යි 9. එහෙනම් පරමාණු ක්‍රමාංක වැඩි වෙනවා කියන්නේ න්‍යෂ්ටිකාරෝපණ විදියට වැඩි වෙනවා. ඔව්. නියෝන් වලට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඔව් පුතේ මේ තමයි නියෝන්ගේ වින්‍යාසය. මේ ඔක්කොම නියෝන්ගේ ජංක්ෂන් එකේ. ඔව්. අරයන්ගේ ඔයාලු පිළිවෙල නෑනේ පුතේ. මේ ඔක්කොම නියෝන්ගේ ජංක්ෂන් එකේ. නම් ජංක්ෂන් වල ඇප්ලයි කරොත් අරේ අඩුම වෙන්නේ ඍණාරෝපණය අඩුම එක්කනට. එහෙනම් ඔය පිළිවෙලට තමයි අරේ වැඩි වෙන්නේ. ඒ ඍණාරෝපණය වැඩි වෙද්දී අරේ වැඩි වෙනවා එකම ජංක්ෂන් එකේ. එහෙනම් උත්තරේ 4 වැරදි. මේවා අයනයන්ගේ මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් ද්විපරමාණු කණු වශයෙන් තියෙන උනේ. මෙයා ඉන්නේ ස්වභාවය N2, මෙයා ඉන්නේ ස්වභාවය O2, මෙයා ඉන්නේ ස්වභාවය ෆ්ලෝරින්. අන්න ද්විපරමාණු කණු විදිහට තමයි ස්වභාවය ඉන්නේ. එහෙනම් වැරදි උත්තරේ කීයද? 4. ප්‍රශ්නාංක 21. කියවන්න. පාසනාන් ප්‍රකාශ වලින් වැරදි මොකක්ද කියලා අපෙන් අහන්නේ. පරමාණුව තුල පවතින ශක්ති මට්ටම n වෙන විට එහි ඇති කාක්ෂික ගන්න n වර්ගය. ඔව්නේ පුතේ. ඒක තියරියක් නේද? ඔව්. අපි දන්නවා පුතේ ආගන ශක්ති මට්ටම n නම් උපශක්ති මට්ටම් සංඛ්‍යාව n කාක්ෂික වර්ගය n වර්ගය උපරිම ඉලෙක්ට්‍රෝන 2යි n වර්ගය. එහෙනම් ප්‍රධාන ශක්ති මට්ටම n නම් ඒකේ තියෙන කාක්ෂික සංඛ්‍යාව n වර්ගය වෙනවා. ඔව්. එකම පරමාණුවක රයිට් ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා ක්වොන්ටම් අංක 3ක් සමාන වෙන අවස්ථා තියෙනවා. ඔව්. දැන් අපි දන්නා පුතේ ප්‍රධාන ශක්ති මට්ටමයි උපශක්ති මට්ටමයි කාක්ෂික අංකයයි සමාන වෙනවා. ප්‍රධාන ක්වොන්ටම් අංක 3ක් සමාන වෙන්න පුළුවන්. 4ම සමාන අවස්ථා තමයි තියෙන්න බැරි. ඔව්.
ප්‍රෝටෝනයක් හා නියුට්‍රෝනයක් සැලකුව විට නියුට්‍රෝනයේ ස්කන්ධයෙන් වැඩි. ඔව් එවනම් පුතේ අපි පරමාණු කතා කරන ඍජු තියරි. ප්‍රෝටෝන නියුට්‍රෝන ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි. දෙන්නම ආසන්න වශයෙන් එකයි mu. හැබැයි චූට්ටක් කවුරු වැඩි තමයි පුතේ? නියුට්‍රෝනය වැඩි. වර්ණාවලී රේඛා උපරේඛා වලට බෙදී යාමෙන් ශක්ති මට්ටම් තුළ උපශක්ති මට්ටම් පවතින බවට තහවුරු වේ. ඔව්නේ. ඒකනේ පුතේ සමෆීල්ඩ් ආකෘතිය. සමෆීල්ඩ් ශක්ති මට්ටම් නැවත බෙදෙනවා. ඔව්. ශක්ති මට්ටම් නැවත බෙදීමෙන් අන්න සමෆීල්ඩ් කිව්වමද? ශක්ති මට්ටම් තුළ නැවත උපශක්ති මට්ටම් තෙන්න නම් එයා කරේ මොකද්ද? එක වර්ණාවලී රේඛාවක් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකදී විශාලනය කරා. අන්න එයාගේ බෙදීම් බැලුවා. ඒ බෙදීම් වලින් නැවත ශක්ති මට්ටම් නැවත උපශක්ති මට්ටම් වලට බෙදෙනවා කියලා කිව්වා. ඔව් එන එකත් හරි. සියලු පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාස අවුෆ්බා මූලධර්ම එකඟ වේ. නෑනේ පුතේ. දැන් සාමාන්‍ය පුතේ කිව්වොත් එimhe ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවුෆ්බා මූලධර්ම එකඟ වේ කියලා අපි කියනවා. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකඟ වෙන්නේ අවුෆ්බා මූලධර්මයට. ඔව්. හැබැයි හැම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවුෆ්බා මූලධර්මයට එකඟ වෙන්නේ නෑ. ඒ අපි දන්නවා අයාලයන වින්‍යාස තියෙනවා. ඒතර ඒ අයාලයන වින්‍යාස අවුෆ්බා මූලධර්මයට එකඟ වෙන්නේ නෑ. එහෙනම් පුතේ අහගන්නකො දැන් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවුෆ්බා මූලධර්මයට එකඟ වේ කිව්වොත් ඒක හරියි. සෑම මූලද්‍රව්‍යයකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවුෆ්බා මූලධර්මයට එකඟ වේ කිව්වොත් වැරදි. ඒ අයාලයන කිහිපයක් තියෙනවා. එහෙනම් උත්තරේ කීයද? 5. right 22. ද්විතීක අන්තර්ක්‍රියා ලෙස ලන්ඩන් බල පමණක් තියෙන්නේ මෙන් කුමන අණුවේද? එහෙනම් අපි දන්නවා ලන්ඩන් නැත්නම් අපකිරණ බල එකම අන්තර්මුඛ ආකර්ෂණය වෙන්නේ නිද්‍රව්‍ය අණුවක විතරයි. ද්‍රව්‍ය අණුවක් නම් ලන්ඩන් වලට අමතරව ද්විද්‍රව ආකර්ෂණ දෙනවා නේද? ඔව්. එහෙනම් ඒ ලන්ඩන් බල එකම අන්තර්මුඛ ආකර්ෂණයේ විදිහට තියෙන්නේ කාගේ විතරද මම පුතේ? නිද්‍රව්‍ය අණු වල විතරයි. එහෙනම් ඔතනින් පුතේ නිද්‍රව්‍ය අණුවක් විදිහට ගන්න තියෙන්නේ. හරි. බලන්නකෝ හරි. නිද්‍රව්‍ය අණුවක් විදිහට අපිට ගන්න තියෙන්නේ පුතේ ඕසෝන් ද්‍රව්‍යයයි. එයාගේ එක සර්ගලක් තමයි. දැන් මම මෙතන ව්‍යුහ අඳින්න කියලා දෙන්න යන්නේ නැහැ. OF2 ද්‍රව්‍යයයි. මොකද ඔක්සිජන් ෆ්ලෝරින්ලා දෙන්නට දෙකක් දුන්නාම එක සර්ගල් දෙකක් තියෙනවා. BCl2F කොමා ද්‍රව්‍යයයිනේ පුතේ. කාණ්ඩ අසමානයි කියන්නේ ද්‍රව්‍යයයි. එයායි. SF4 ද්‍රව්‍යයයි. මොකද සල්ෆර් 6 වෙනි කාණ්ඩේ 6යි. ෆ්ලෝරින් 7ට 4ක් දුන්නාම එක සර්ගලක් වෙනවා සීසෝ. එනවත නිද්‍රව්‍ය වෙන්නේ පුතේ XCF4. XC 8 වෙනි කාණ්ඩේ 8යි. ෆ්ලෝරින් වලට 4ක් දුන්නාම එක සර්කල් දෙකක් තියෙන හැබැයි එක සර තියෙන ලම්බක තලය. එතන මේ XCF4 නිද්‍රව්‍යයි. එන XCF4 නිද්‍රව්‍යයි නම් එයාගේ තියෙන එකම අන්තර්මුඛ ආකර්ෂණය. එයාගේ තියෙන එකම අන්තර්මුඛ ආකර්ෂණය අපකින්න බල විතරයි. උත්තරේ කීයද? එන උත්තරේ කීයද? 5. ඉන්ඩිගෝ කලාපයට අයත් විද්‍යුත් චුම්බක විකිරණයේ තරංගායාමයේ 400යි නැනෝමීටර නළු ප්ලාන්ක් නියතයයි ආලෝකයේ ප්‍රවේගයයි දීලා තියෙනවා නම් පුතේ ෆෝටෝන මවුලයක ශක්තිය අහනවා. එහෙනම් අපි දන්නවා පුතේ මුලින්ම එක ෆෝටෝනයක ශක්තිය හොයමු. කවුද එක ෆෝටෝනයක ශක්තිය? අන්න hc බෙදීම ලැම්ඩට සමානයි. එක ෆෝටෝනයක ශක්තිය කාට සමානයිද මයි පුතේ? hc බෙදීම ලැම්ඩට සමානයි. හරි. ඒ තමයි පුතේ එක ෆෝටෝනයක ශක්තිය hc බෙදීම ලැම්ඩට සමානයි. හරි. එහෙනම් පුතේ අපිට ඔතන එක ෆෝටෝනයක ශක්තිය හේවයක් කවුද? h 6.63 වැඩි කිරීම 10^34යි ජූල් තප්පර. c කියන්නේ 3 වැඩි කිරීම 18යි ms ඍණයක. බෙදන්න කවුද පුතේ? ලැම්ඩා කියන්නේ 400යි නැනෝමීටර. ඒ කියන්නේ 400 වැඩි කිරීම 10^9යි මීටර. දැන් මීටරට මීටර තප්පරයට තප්පර සුළු වුණාම ඔක ජූල් ඒකක වලින් එනවා. කීයද එන්නේ? 6.63 වැඩි කිරීම 3 බෙදීම 400 කියන්නේ 4.97 4.97 වැඩි කිරීම කීයද එන්නේ? 34යි 2යි මේකෙන් අඩු කරන්න 8යි right 9යි කීයද 10/19යි හරි right එහෙනම් මේ කීයද 4.97 වැඩි කිරීම 10/19යි ජූල්. එහෙනම් ඔය තමයි පුතේ එක ෆෝටෝනයක ශක්තිය. දැන් අපිට ඕනේ පුතේ ෆෝටෝන මවුලයක්. එහෙනම් ෆෝටෝන මවුලයක් කියන්නේ කොච්චරද පුතේ? එකක් 4.97 වැඩි කිරීම 10/19යි නම් මවුලයක් කියන්නේ කීයද? 6.02 වැඩි කිරීම 10/23ක්. එතන ජූල්. කිලෝ ජූල් කරන්න පුතේ 1000න් බෙදන්න.
එනවා එතන ෆෝටෝන මවුලයක ශක්තිය. හරි. එනවා කීය දෙන්නේ? 4.9.7 වැඩි කිරීම 6.0.2.2 එනවා ගන්න අපතේ 29.9 වැඩි කිරීම මෙතනින් එන්නේ 11යි. ඒ කියන්නේ 299 කිලෝ ජූල් කරනවා. අද ජූල් කිලෝ ජූල් කනමයි පුතේ රයිට් ඒ 10න් බෙදා. හරි. ඊළඟට පුතේ ඔන්න ඔය සෙට් එකේ ද්‍රවාංක වැඩි වෙන අණුපිළිවෙල අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා පුතේ ආවර්තාවකුවේ ද්‍රවාංක වැඩි වෙන අණුපිළිවෙල කොහොමද? මේ තමයි පුතේ ආවර්තාවකුවේ ද්‍රවාංක තාපාංක විචලනය. පළවෙනි කාණ්ඩය 2 3 4 5 6 7 සහ 8 එනවා ආවර්තකයේ ද්‍රවාංක තාපාංක විචලනය. ඔව්. එතකොට බලන්න පුතේ මේකේ මැග්නීසියම් ඉන්නේ 2, සිලිකන් ඉන්නේ 4, ෆොස්ෆරස් 5, සල්ෆර් 6, ක්ලෝරින් 7. එනවාගේ ද්‍රවාංක තාපාංක අඩුම වෙන්නමයි පුතේ ක්ලෝරින්. ඊට වඩා සල්ෆර් වැඩි, ඊට වඩා ෆොස්ෆරස් වැඩි, ඊට වඩා මැග්නීසියම් වැඩි, ඊට වඩා සිලිකන් වැඩි. එහෙනම් ওই විදිහට තමයි පුතේ ද්‍රවාංක තාපාංකෙන්නේ උත්තරේ කීයද? 3. හරි. ප්‍රශ්නාංක 25 මේ බලන්න. පරමාණු ක්‍රමාංකයේ Z ධන 1 Z ධන 2 Z ධන 3 Z ධන 4 Z ධන 5 ආවර්තකයේ අනුයාත මූලද්‍රව්‍ය 6ක පළමු අයනීකරණ ශක්තිය දීලා තියෙනලු Z 16ට වඩා අඩුයිලු. හරි. මේකෙන් මූලද්‍රව්‍ය 6න් දෙකක් ලෝහ වෙනවලු. අයනීකරණ ශක්තිය පිළිවෙලට දීලා නැල්ලු. එහෙනම් මේ බලන්නකො පුතේ. දැන් දෙකක් ලෝහ වෙනවා කියලා කියන්නේ පුතේ. හරි. දැන් ලේසිනේ. අපි දන්නවා ලෝහ ඉන්නේ ආවර්තයේ මුල. එහෙනම් පුතේ මේ පැත්තේ මුල 2යි කෙලවරේ 8යිනේ කෙලවරේ රයිට් ඔක්කොම කීයද? කෙලවරේ 4යිනේ. එහෙනම් අපි දන්නවා දැන් අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයෙන්නේ මෙහෙම නෙමෙයි පුතේ. ඔව්. එහෙනම් අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයෙන්නේ මෙහෙම. එහෙනම් මේකේ මෙන්න මේ ටිකනේ ඉන්නේ. ඔව්. එහෙනම් මෙතන ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මේ බලන්නකෝ අඩුම එක්කනා තමා පුතේ මෙතන ඉන්න එක්කන. උතන අඩුමගේ කීයද? 496යි. ඊට පස්සේ මෙයා කීයද? 738යි. ඊට පස්සේ මෙයා කීයද? 1314යි. ඊට පස්සේ මෙයා කවුද? 1402යි. ඊට පස්සේ මෙයා කීයද? 1681යි. වැඩිම වෙන්නේ මෙයා කීයද? 2081යි. මොකද පුතේ ලෝහ දෙකයි නම් තියෙන ওই විදිහට එන්නේ. හරි. එතකොට මේකේ අහන්නේ රයිට් එහෙනම් මේකේ පුතේ රයිට් Z කියන්නේ එතකොට මෙයානේ. ඇයි පිළිවෙලට Z මෙයා එන Z ධන 1 මෙයා මේ තමයි Z ධන 2 Z ධන 3 Z ධන 4 Z ධන 5. එහෙනම් අපෙන් අහන්නේ Z ධන 1 මූලද්‍රව්‍ය. නෑ Z ධන 1 මූලද්‍රව්‍ය පුතේ 6 වෙනි කාණ්ඩයේ තමයි ඉන්නේ. වෙන අපිට කියන්න බෑ. මොකද හේතුව පුතේ දෙන්නෙක් ලෝහ වෙන්න නම් මේ විදිහට තියෙන්න ඕනේ. දෙන්නෙක් ලෝහ වෙන්න නම් පුතේ මේ දෙන්න මෙතන ඉතුරු 4 දෙනා මේ පිළිවෙලටනේ තියෙන්නේ. පිළිවෙලට මූලද්‍රව්‍ය ටික පිළිවෙලට තිබ්බට අයනීකරණ ශක්තිය පිළිවෙලට නෙවෙයි. මූලද්‍රව්‍ය ටික පිළිවෙලට තිබ්බට අයනීකරණ ශක්තිය පිළිවෙලට නෙවෙයි. ඒතර අපි දෙන්නෙක් ලෝහ නම් මේ තමා දෙන්නෙක් ලෝහ ඉතුරු ආලෝහ. එහෙනම් පුතේ අඩුම එක්කනා මෙයා ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා හොම යන්නේ. ඒතර අගයන් ටික දාගන්න පුළුවන්. එහෙනම් මෙතන තමයි Z එහෙනම් මේ තමයි Z ධන 1. Z ධන 1 කියන්නේ 6 වෙනි කාණ්ඩේ. Z ධන 1 කියන්නේ 6 වෙනි කාණ්ඩේ. නැවතන 6 වෙනි කාණ්ඩේ ඉන්නේ කවුද පුතේ? ඔක්සිජන් විතරයි. එහෙනම් උත්තරේ කීයද? 5. ප්‍රශ්නාංක 26. ප්‍රශ්නාංක 26 කියවන්න. අන්න පුතේ බේරියම් එක්තරා ජලීය ද්‍රාවණයක ෆොස්ෆේට්ලු තියෙන්නේ. එක්තරා ජලීය ද්‍රාවණයක ෆොස්ෆේට් තියෙන්නේ. මේකෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන අන්න වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ් දානවා. දාලා ෆොස්ෆේට් සියල්ල අවක්ෂේප කරනවා. එහෙනම් ෆොස්ෆේට් සියල්ල අවක්ෂේප කරන්නේ කොහමද? ඔය දාන බේරියම් ධන දෙකත් එක්ක මෙන්න මේ ෆොස්ෆේට් අවක්ෂේප වෙනවා. කවුරු විදිහටද?
Ba3PO4 twice විදියට. තුල්ද කරන්න මෙතන දාන්න දෙකක් මෙතන දාන්න තුනක් තුලිතයි. හරි. එතකොට මෙතන ලැබිච්ච ස්කන්ධය කීයද? 0.9.1.5 ග්‍රෑම්. එහෙනම් අපෙන් අහනවා මේකේ පොස්පේට සාන්ද්‍රණය කොච්චරද කියලා. හරි. එහෙනම් ඔතන අපිට Ba3PO4 twice මවුල. Ba3PO4 twice මවුල ප්‍රමාණය එන්නේ කීයද? එයාගේ ස්කන්ධය 90.15 එයාගේ සාපස්කෙන් බෙදන්න පුතේ. එයාගේ සාපස්කෙන් බෙදන්න බේරියම් 137යි ඒ වගේ ඒවා 3යි ෆොස්ෆරස් 31යි ඒ වගේ ඒවා 2යි ඔක්සිජන් 16යි ඒ වගේ ඒවා 8යි කී දෙන්නේ 601යි. එහෙනම් ඔතන කී දෙන්නේ 0.90.15 600කින් බෙදුවාම 1.5 වැඩි කිරීම 10/3යි. එහෙනම් ඔය තමයි ඔතන තියෙන බේරියම් ෆොස්ෆේට්. එහෙනම් ඔතන තියෙන ෆොස්ෆේට් මවුල ඒ වගේ දෙගුණයක්. එහෙනම් ඔතන තියෙන ෆොස්ෆේට් මවුල කීයද? ඒ වගේ දෙගුණයක්. කීයද? 3 වැඩි කිරීම 10/3යි. හරි. එහෙනම් ඔය තමයි එතන තියෙන ෆොස්ෆේට් මවුල. එහෙනම් ඔතන තියෙන ෆොස්ෆේට සාන්ද්‍රණය කීයද? ඔතන තියෙන ෆොස්ෆේට සාන්ද්‍රණය කීයද? ෆොස්ෆේට මවුල ප්‍රමාණය 3 වැඩි කිරීම 10/3යි. ඒක ද්‍රාවණයේ 10ක තිබෙනම් 10න් බෙදලා 10න් වැඩි කරන්න. එහෙනම් 0.3යි. එහෙනම් ෆොස්ෆේට සාන්ද්‍රණය 0.3යි. ඒකක මවුල ගණන ඩෙසිමීටර්. එහෙනම් ඔතන තියෙන ෆොස්ෆේට සාන්ද්‍රණය කීයද? 0.3යි. හරි. බලන්න ප්‍රශ්නාංක 27 කියවන්න. ප්‍රථම අයනීකරණ එන්තැල්පි පිළිබඳව දී ඇති වගන්ති වලින් අසත්‍ය. කියන්නේ ප්‍රථම අයනීකරණ එන්තැල්පි. PQR කියන්නේ අනුයාත මූලද්‍රව්‍ය තුනක්ලු. එතකොට PQR කියන්නේ පුතේ අනුයාත. අනුයාත කියන්නේ එක ළඟ නේද? ඔව්. ප්‍රථම අයනීකරණ එන්තැල්පි PQR වන විට R මගින් ප්‍රධාන සංයුතාවය තුනක් නම් R යනු ෆොස්ෆරස් විය හැකියි කියනවා. දැන් මේ අහනවා පුතේ දැන් මෙතන හරි. දැන් ඔය පළමු අයනීකරණ ශක්තිය PQR මේ විදිහට වැඩි වෙනවනේ තැන් දෙකක. එතකොට පුතේ රයිට් R ගේ සංයුතාවය තුනක් නම් R ගේ සංයුතාවය තුනක් නම් පුතේ මේක වෙන්න බෑනේ මේක. ඒ මෙහි සංයුතාවය දක්වන්නේ නැහනේ. එහෙනම් පුතේ මෙතන රයිට් හරි. R ගේ සංයුතාවය තුනක් නම් ඔව් හරි. R කියන්නේ ෆොස්ෆරස් වෙන්න පුළුවන්. ඔව්. ඇයි? R කියන එක මේ විදිහට આવත් පුතේ පස්වෙනි කාණ්ඩේ එන්නේ. ඔව්. එහෙනම් R ෆොස්ෆරස් වෙන්න පුළුවන්. මොකද ආවර්තාවකයේ PQR විදියට එක ළඟ තුන් දෙනෙක්ගේ අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ මේ විදියට විතරයි. ඒතර R ගේ සංයුතාවය දැන් අපි දන්නවා ප්‍රධාන සංයුතාව පුතේ. අපි මේක දන්නවා. දැන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පහ, හය සහ හත්වෙනි කාණ්ඩවල මෙයාගේ සංයුතාවය එක විතරයි, මෙයාගේ දෙක විතරයි, මෙයාගේ තුන විතරයි, මෙයාගේ හතර දෙක, මෙයාගේ පහ තුන, මෙයාගේ හය දෙක, මෙයාගේ හත එක. ඔය තමයි පුතේ කාණ්ඩවල සුලභ සංයුතා. හරි. ඔය තමයි කාණ්ඩවල සුලභ සංයුතා. මම හිතන්නේ මම කොමන් ක්ලාස් එකේදී කොහොමද මේක ලියා ගන්න දුන්නේ නැද්ද දන්නේ නැහැ. ගෲප් එකේ නම් මම දුන්නා. මේ තමයි පුතේ කාණ්ඩවල සුලභ සංයුතා. කාණ්ඩවල සුලභ සංයුතා. පළවෙනි කාණ්ඩය උන් දක්වන්නේ එක විතරයි. දෙවෙනි කාණ්ඩය උන් දෙක, තුන්වෙනි කාණ්ඩය උන් තුන, හතරවෙනි කාණ්ඩය උන් හතර දෙක, පස්වෙනි කාණ්ඩය උන් පහ තුන, හයවෙනි කාණ්ඩය උන් හය දෙක, හත්වෙනි කාණ්ඩය උන් හත එක. එන ඔය තමයි ඒ කට්ටියගේ දක්වන පුතේ සුලභ සංයුතා. එන ඒ තමයි ඒ කට්ටියගේ දක්වන මොකද්ද? සුලභ සංයුතා. එතකොටමයි පුතේ පස්වෙනි කාණ්ඩයේ කෙනෙක්ගේ සංයුතාවය 3 වෙන්න පුළුවන්. ඔව්. එහෙනම් මේකේ පුතේ R ගේ ප්‍රධාන සංයුතාවයක් නම් 3. R පස්වෙනි කාණ්ඩයේ ෆොස්ෆරස් වෙන්න පුළුවන්. ඔව්. ප්‍රථම අයනීකරණ එන්තැල්පි වල විදිහට තියෙද්දි R උභයගුණී නම් පුතේ Q මැග්නීසියම් විය හැක කියනවා. මේ බලන්න. දැන් ප්‍රථම අයනීකරණ එන්තැල්පීන් තියෙන්නේ PQR විදියට. ඒ කියන්නේ මෙන්න මේ වගේ පුතේ වලක් තියෙනවා. වලක් තියෙනවනේ මේ තැන්වල මේ. එහෙනම් වලක් තියෙනවා පුතේ. දැන් වලක් තියෙනවා නම් අපි ආයි ප්‍රස්ථාරවන ඇඳගමු. දැන් වලක් තියෙනවා මෙතන මේ PQR. ආයි වලක් තියෙනවා මේ PQR. එහෙනම් ඒ තමයි වලක් තියෙන තැන් දෙක.
එතකොට වලක් තියෙන තැන්වලදී රයිට් ඕකේ ඒ එහෙනම් මෙතන තමයි ගන්න වෙන්නේ. ඔව් හරි. මේකේ R උභයගුණී නම් මේ R කියන එකන උභයගුණී නම් හරි. Q right A magnesium නෑ sorry මේකේ වලක් නෙවෙයි ඔය පොඩ වැරදුනාමයි පුතේ මෙහෙමනේ එන්නේ sorry වලක් නෙවෙයිනේ එතන තියෙන්නේ Q වැඩිමනේ ඔව් එහෙනම් පුතේ මෙතන Q වැඩි එහෙනම් පුතේ මෙතන අන්න මේ බාන හරි sorry PQR Q වැඩිමනේ ඔව් right උලක් වලක් නෙවෙයි එහෙනම් මෙතනත් මේ PQR ඕක තියෙන්නේ මෙතන හරි sorry මේ තැන් දෙකේ තියෙන්නේ හරි උලක් ඔව් වලක් නේ උලක් එන්නේ sorry Q වැඩිමනේ ඔව් R උභයගුණී නම් Q මැග්නීසියම් වෙන්න පුළුවන් ඕනේ ඇයි එහෙනම් පුතේ මෙතන එහෙනම් මේ උල ගත්තොත් මේ විය හැකියනේ කියන්නේ ඔව් මෙයා උභයගුණී වෙනවා ඇලුමිනියම් උන ගමන් අන්න මෙතන පුතේ ඇලුමිනියම්ට කලින් ඉන්නේ මැග්නීසියම් ඔව් එහෙනම් මෙයා ඇලුමිනියම් වෙච්ච ගමන් Q මැග්නීසියම් වෙන්න පුළුවන් ඔව් එන එක හරි දෙකත් හරි අන්න ප්‍රථම අයනීකරණ එන්තැල්පීන් PQR ලු එහෙනම් මේ විදියටලු තියෙන්නේ ඔව් මේකේ ලෝහ එකක් නම් පවතින්නේ P ඇලුමිනියම් විය යුතුය කියලා කරා. මේකේ තියෙන ලෝහ එකයිලු නෑනේ පුතේ. දැන් මේ අහන්නකෝ දැන් PQR මෙහෙම තියෙද්දි ලෝහ එකයි නම් තියෙන්නේ. ඇලුමිනියම් වෙන්න ඕනේ නෑ පුතේ. ඇලුමිනියම්ට පහල කාණ්ඩ බලන්න ගැලියම් A, ඉන්ඩියම් රයිට් A. දැන් ගැලියම්ට පස්සේ ඉන්නේ පුතේ ආගන් දැන් මෙතන A ලෝහ එකයිලු තියෙන්නේ. හරි. ලෝහ එකයිලු තියෙන. ඒතර මෙයා දැන් රයිට් A ඇලුමිනියම් රයිට් A සිලිකන් ෆොස්ෆරස් හරි. ඒතර ඇලුමිනියම්ට රයිට් A පහසේ පල්ලෙහෙන් ඉන්න රයිට් A හරි. දැන් අපි මෙතන බලන්නකෝ. දැන් මෙතනත් ඔය PQR වැඩිවීම තියෙනවානේ. ඔව්. හරි. ඔතන දැන් පුතේ දැන් අපි අර ලෝහ වෙන් වෙන සීමාවේදී වෙන් වෙන සීමාවේදී දැන් අපි දන්නවා right A. දැන් මෙතන අපි ලෝහ වෙන් වෙන සීමාවේදී බෝරොන්ගේ ඒ පඩිපෙළ එක මෙහෙම ගිහිල්ලා right A කාබන් සිලිකන් නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික් ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් ටෙලීනියම් ඔව් හරි එතකොට පුතේ right A දැන් මෙතන අපිට පුතේ මෙතනින් ගත්තොත් බලන්නකෝ හරිද ඒ පොලෝනියමුයි හරි මෙයා ඇස්ට්‍රටීනුයි හරි මෙතනත් පුතේ අනිත් උච්ච වායුවකයි ගත්තොත් දැන් මෙතන ලෝහ එකක් තිබිලා ඉතුරු දෙන්න අලෝහ වුණා කියලා පුතේ මේ කන්ඩිෂන් එක මෙහෙමම තියෙනවා. එතන මෙතන ලෝහ එකක් විතරක් තිබූ පමණින් මෙයා ඇලුමිනියම් විය යුතුය කියලා කියන්නම් බෑ හරි. ඇලුමිනියම් විය යුතුය කියලා කියන්නම් බෑ හරි. අනේක තාතන ඇලුමිනියම් වෙන්න පුළුවන් කිව්වනම් හරි ඇලුමිනියම් විය යුතුය කියන එකෙන් තමයි පුතේ අපි ඒකේ වැරදි විදියට ගන්නෙ. හරි. එන ඇයි ඇලුමිනියම් විය යුතුය කියලාම කියන්නේ විය යුතුය කියලා කියන්නේ මොකද මේ වගේ තැනකත් පුතේ ලෝහ එකයි තියෙන්නේ. හරි. දැන් මෙතන ඉන්න දෙන්න ලෝහ. ඒ පඩිපෙළෙන් එහා පැත්තනේ. ඔව්. හතර. ප්‍රථම අයනීකරණ ශක්තිය PQR ඒ කියන්නේ මේ විදියට තියෙද්දි සියල්ල වායු නම් P ඔක්සිජන් විය යුතුය උනේ. අය පුතේ මේකේ සියල්ල වායු වෙන්නේ පුතේ මෙතන ඔක්සිජන් රයිට් ෆ්ලෝරින් ක්ලෝරින් ගේ විතරනේ. ආය පුතේ මේ දැන් මෙතන ඔක්සිජන් ෆ්ලෝරින් ක්ලෝරින් ගේ විතරයි සියල්ල වායු වෙන්නේ. මොකද මේ කට්ටියකවත් මේ කට්ටියවත් වෙන කිසි තැනක සියල්ල වායු වෙන්නේ නැහැ. එතන ඒ ඔක්සිජන් යටින් ඊට සල්ෆර් ගන්න. එතකොට සියල්ල වායු නම් දැන් මේ PQR විදියට අයනීකරණ ශක්තියනුත් වැඩි වෙනවා. සියල්ලම වායු නම් මෙතන PQR ඔක්සිජන් ෆ්ලෝරින් රයිට් ඒ නියොන් වෙන්න ඕනේ. ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් වෙන්න ඕනේ. sorry ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් වෙන්න ඕනේ. හරි. එහෙනම් P අනිවාර්යෙන් ඔක්සිජන්. ඔව්. එන එක හරි. ප්‍රථම අයනීකරණ එන්තැල්පි PQR වෙද්දී මූලද්‍රව්‍ය දෙකක් වායු නම් P සල්ෆර් විය හැකියි කියන ඕනේ. ඇයි? මෙතන පුතේ රයිට් මෙයා සල්ෆර් ක්ලෝරින් ආගන්. ඔව්. ඒතර මේ විදියට PQR පිළිවෙලට වැඩි වෙනවා. සල්ෆර් ක්ලෝරින් ආගන් වෙන පුළුවන්. ඒ ක්ලෝරින් ආගන් වායු සල්ෆර් වායුවක් නෙවෙයි. එන එකත් හරි. ඔනෝගේ හොඳම උත්තරේ විදිහට ගන්න වෙන්නේ පුතේ 3. ඔයගේ හොඳම උත්තරේ විදිහට ගන්න වෙන්නේ කීයද? 3. ප්‍රශ්නාංක 28 කියවන්. ප්‍රශ්නාංක 28 කියවන්. දැන් ඒක වනේ 27 වෙනි ප්‍රශ්න ටිකක් වෙනස් ටිකක් හිතන්න තිබ්බා. ප්‍රශ්නාංක 28 ඇමෝනියා වල සාන්ද්‍රණය 13.4යිලෝ. ඇමෝනියා වල සාන්ද්‍රණය 13.4යිලෝ. මෙයාගේ ද්‍රාවණයේ ඝනත්වය දීලා තිනවා 0.91යිලෝ. මේකේ මෞලිකතාවය අහනවා.
සාන්ද්‍රණය දීලා තිබ්බොත් පුතේ කෙලින්ම ගන් ඩෙසිමීටර එකක් සලකනවා. ඒතර පුතේ සාන්ද්‍රණය නිකම්ම මවුල සංඛ්‍යාවට සමානයි. එහෙනම් ඔතන තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාව කීයද? සාන්ද්‍රණයට සමානයි කීයද? 13.4යි. එහෙනම් ඔය තමයි ඔතන තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාව 13.4යි. කෙලින්ම සාන්ද්‍රණයට සමානයි පුතේ. හරි. එතන මේක අපෙන් අහන්නේ මෞලියතාවය. එහෙනම් කවුද මුළු ස්කන්ධය? මුළු ස්කන්ධයේ පුතේ dv ගුණිතය ඝනත්වය 0.91යි පරිමාව 1000යි ගන් ඩෙසිමීටරයක් නෙසලකුවේ. එහෙනම් මුළු ස්කන්ධයේ ග්‍රෑම් 910යි. හරි. එහෙනම් ඔතන තියෙන ජලයේ ස්කන්ධය කොච්චරද? මුළු ස්කන්ධයේ 910න් අඩු කරන්න ඇමෝනියා 13.4 වැඩි කිරීම 17යි. ඇයි මේකනේ ඇමෝනියා ස්කන්ධය? එහෙනම් ඔය තමයි ජලයේ ස්කන්ධය. මුළු ස්කන්ධයෙන් පුතේ ඇමෝනියා ස්කන්ධය අඩු කරපුවාම එන්නේ ජලයේ ස්කන්ධය කීයද? අන්න 910න් අඩු කරන්න 13.4 වැඩි කිරීම 17ක්. කීයද එන්නේ? 682.2 ග්‍රෑම්. එහෙනම් ඔය තමයි කවුද? ජලයේ ස්කන්ධය. එහෙනම් කවුද මෞලියතාවය කියන්නේ? එහෙනම් මෞලියතාව කියන්නේ ඇමෝනියා මවුල 13.4 ජලයේ ස්කන්ධය කීයද? 0.68යි කිලෝග්‍රෑම්. එහෙනම් මේ තමයි මෞලියතාවය. ඇයි ඇමෝනියා මවුල සංඛ්‍යාව බෙදන්න ජලයේ ස්කන්ධයෙන්. මේක නා 19.64යි. එහෙනම් උත්තරය කීයද පුතේ? 3. 27ටත් උත්තරය කීයද ආවේ? 27ටත් 3 නේ. ඔව් 27ට 3 28ටත් 3. බාන 29 ඝනත්වයේ ඔච්චරක් වන ග්ලූකෝස් සාන්ද්‍රය දෙකක් වන ද්‍රාවණයක ග්ලූකෝස්ගේ මවුල භාගය අහනවා. එහෙනම් එතනත් අපි ගන් ඩෙසිමීටරයක් සලකමු. ඇයි ගන් ඩෙසිමීටරයක් සලකවු ගාම පුතේ සාන්ද්‍රණයේ මවුල සංඛ්‍යාවට සමානයි. එහෙනම් ඔතන තියෙන ග්ලූකෝස් මවුල ගාන කීයද? කෙලින්ම සාන්ද්‍රණයට සමානයි ග්ලූකෝස් මවුල 2යි. එහෙනම් ඔතන මුළු ස්කන්ධය කොච්චරද? මුළු ස්කන්ධයේ ඉන්නේ ඝනත්වයේ 1.26 වැඩි කිරීම 1000යි. කීයද? 1260 ග්‍රෑම්. එහෙනම් අපිට පුතේ ග්ලූකෝස් මවුල භාගය හොයන්න ඉතුරු ටික පුතේ වතුර. ඔකේ වතුර ටික හොයාගන්න ඕනේ. එහෙනම් වතුර ටික හොයන්න පුළුවන් මුළු ස්කන්ධයෙන් අඩු කරන්නමයි පුතේ කවුද? ග්ලූකෝස් ස්කන්ධය. අන්න මුළු ස්කන්ධයෙන් අඩු කරන්නමයි පුතේ කවුද? ග්ලූකෝස් ස්කන්ධය. හරි. නම් මුළු ස්කන්ධයෙන් ග්ලූකෝස් ස්කන්ධය අඩු කරපු ගමන් එනවා වතුර ස්කන්ධය. එහෙනම් ඔතන තියෙන වතුර ස්කන්ධය එන්නේ මුළු ස්කන්ධයේ 1260න් අඩු කරන්න ග්ලූකෝස්. ග්ලූකෝස් කීයද? මවුල 2 වැඩි කිරීම 180යි. කීයද එන්නේ? නවසියයි. එහෙනම් ඔතන තියෙන ජලය මවුල 900 බෙදන්න ජලයේ සාපස් 18න්. 900 18න් බෙදුවොත් කීයද? 50යි. හරි. එහෙනම් මේකේ අහන්නේ ග්ලූකෝස් මවුල භාගය. X ග්ලූකෝස්. අන්න ග්ලූකෝස් මවුල 2යි මුළු මවුල ග්ලූකෝස් 2යි ජලය 50යි 52යි. එහෙනම් 2යට 52යි 0.38යි. එහෙනම් ආසන්න අපිට ගන්න පුළුවන් 0.39 උත්තරේ 5. උත්තරේ 5. ප්‍රශ්නාංක 30. ඒනමති සල්ෆියුරික් ද්‍රාවණයක් තියෙනවා. ඝනත්වය 1.218යි ස්කන්ධ අණු පරිශතයේ 70යි. බී නැමැති ද්‍රාවණයක් තියෙනවා ඝනත්වය 1.61යි right A. sorry මේකේ ස්කන්ධ අණු පරිශතයේ 30යි මේකේ ස්කන්ධ අණු පරිශතයේ 70යි
මේ දෙකෙන් සමපරිමා මිශ්‍ර කරොත් එහෙම මේ ලැබෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය අපෙන් අහනවා ලේසි පුතේ හරි. එහෙනම් අපිට පුතේ ආගන්නකෝ අන්න එක සලකා අනේකේ සල්ෆියුරික් සාන්ද්‍රණය කීයද? අනයි පුතේ මේකේ ඝනත්වයයි ස්කන්ධ ප්‍රතිශතය දීලා තිබ්බොත් සාන්ද්‍රණය ගන් ඩෙසිමීටරයක් සලකන්න. එහෙනම් මුළු ස්කන්ධය තමයි 1.28 වැඩි කරන පරිමාව 1000න්. නෝ ඒ තමයි මුළු ස්කන්ධය. ඕකෙන් 130ක් සල්ෆියුරික්. එනවා ඒ තමයි සල්ෆියුරික් ස්කන්ධය. ඕක සල්ෆියුරික් ගේ සාපස් 98න් බෙදන්න. දැන් ගන් ඩෙසිමීටර එක මවුල නිකම්ම සාන්ද්‍රණය වෙනවා. ඒ තමයි සල්ෆියුරික් සාන්ද්‍රණය. කීයද? තුනයි දශම 7.3 මවුල ඝන ඩෙසිමීටරයට. එහෙනම් අපිට දෙවනි ද්‍රාවණය සලකලා ඒකෙත් සල්ෆියුරික් සාන්ද්‍රණය කීයද? ඒකෙත් ගන් ඩෙසිමීටරයක් සලකන්න 1.61 වැඩි කිරීම 1000යි. ඔය තමයි මුළු ස්කන්ධය. ඕකෙන් 70යි සල්ෆියුරික් ස්කන්ධය. ඕක සල්ෆියුරික් ගේ සාපස් 98න් බෙදන්න. එනවා ඔය තමයි එතන සල්ෆියුරික් සාන්ද්‍රණය. කීයද? 1610න් 170 98න් බෙදන්න. 11.5යි. මවුල ඝන ඩෙසිමීටර. කැපිටල් M කියන්නේ පුතේ මවුල ඝන ඩෙසිමීටර. එනවා ඔය තමයි දෙන්නගේ සල්ෆියුරික් සාන්ද්‍රණය. එහෙනම් පුතේ මේක අපි බහුවර්ණ ප්‍රශ්න වලට ඕන ඍජුව පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් සුපුරුදු විදිහට හදන්නත් පුළුවන්. ඔව්. අන අවසාන සල්ෆියුරික් සාන්ද්‍රණය. එන අවසාන සල්ෆියුරික් සාන්ද්‍රණය. එන අවසාන සල්ෆියුරික් සාන්ද්‍රණය කොච්චරද? එහෙනම් පුතේ මේකේ පළවෙනි එකෙන් එන සල්ෆියුරික් මවුල 3.73 බෙදීම 1000 වතාවක් වී. දෙවැනි එකෙන් එන මවුල 11.5 බෙදීම 1000 වතාවක් වී. එනවා තමයි මුළු සල්ෆියුරික් මවුල. ඕක 2v ගෙන් බෙදලා 1000න් වැඩි කරනවා. ඒක 2v ගෙන් තියෙන. එහෙනම් මේක එනවා සාන්ද්‍රණ දෙක 7.61. එහෙනම් ඔය තමයි කවුද? සල්ෆියුරික් සාන්ද්‍රණය. එතකොට මේ දෙකේ එන මවුල තමයි අවසාන පද්ධතියේ. එතකොට මේකෙන් එන මවුල මෙයාගේ සාන්ද්‍රණය බෙදීම 17ක් වී මේකෙන් එන මවුල ඒකේ සාන්ද්‍රණය බෙදීම 17ක් වී. ඔක දැන් තියෙන කාගේද? 2v ගේ. හරි. එහෙනම් පුතේ ලේසි. රයිට්. එහෙනම් ඔය තමයි පුතේ අදාළ සාන්ද්‍රණ. හරි. දැන් නමාන 31 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 31. අනපතේ ඔකේ අයනික අරයන් ගැන අපෙන් අහන්නේ. ඔව්. එහෙනම් පුතේ පළවෙනි දෙන්නගේ ඉන්නේ දෙවෙනි දෙන්නගේ ඉන්නේ සෙට් දෙකක්. පළවෙනි දෙන්නගේ ඉන්නේ මේ කට්ටිය සෝඩියම් ධනයි, මැග්නීසියම් ධන දෙකයි, ඔක්සයිඩුයි, නයිට්‍රයිඩුයි. මේ දෙන්නාම ඉන්නේ පුතේ නියොන්ගේ ජංක්ෂන් එකේ. එහෙනම් ජංක්ෂන් ලෝ ඇප්ලයි කරොත් අර අඩුම වෙන්නේ මැග්නීසියම්, ඊට පස්සේ සෝඩියම්, ඊට පස්සේ ඔක්සයිඩ්, ඊට පස්සේ නයිට්‍රයිඩ්. ඇයි? ධනායන වල අරය අඩුයි, ඍණායන වල අරය වැඩි. ධනායනයේ ආරෝපණය වැඩි වෙද්දී අරය අඩු වෙනවා. ඍණායනයේ ආරෝපණය වැඩි වෙද්දී අරය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ කවුද? A හරිනේ, B වැරදි. දැන් ඊළඟට ඉන්නේ පුතේ මේ හතර දෙනාම ඔක්සයිඩ්, සෝඩියම් ධන, ක්ලෝරයිඩ්, ෆොස්ෆයිඩ්. එහෙනම් මේකෙන් පුතේ මේ දෙන්න නම් ආගන් ජංක්ෂන්, මේ දෙන්න නියොන් ජංක්ෂන්. එහෙනම් අරය අඩුම වෙන්නේ මේ දෙන්නගේ. මේ දෙන්නෙන් ධනායනය අරය අඩුයි. එහෙනම් Na ධනට වඩා ඔක්සයිඩ් වැඩි. ඊට වඩා මේ දෙන්න වැඩි. මේ දෙන්නයි පුතේ Cl- ට වඩා ෆොස්ෆයිඩ් වැඩි. ඇයි? එකම ජංක්ෂන් එකේ නම් ඍණාරෝපණය වැඩි වෙද්දී අරය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ කවුද? D. එහෙනම් AD නිවැරදි. එහෙනම් AD නිවැරදි පුතේ. එහෙනම් උත්තරේ එන්නේ AD. AD නිවැරදි කියන උත්තරේ 4. AD නිවැරදි කියන උත්තරේ 4. මොකද හේතුව පුතේ ඒක අර A ගේ AB ට ඉන්නේ එකම සෙට් එක, CD ට ඉන්නේ එකම සෙට් එක. ඒතර එතනින් අපිට එන්නේ AD නිවැරදි කියලා. එහෙනම් AD නිවැරදි කියන්නේ උත්තරේ 4.
AD නිවැරදි කියන්නේ උත්තරේ 4. ප්‍රශ්නාංක 32 කියවන්න බලන්න. පහත කවර ප්‍රකාශය නිවැරදිද? අන්න නිවැරදි වහන්. හරි ඒවා. මොකද්ද? බෝරෝන්ට වඩා කාබන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි. දැන් 4 වෙනි අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයට යන්න. මේ තමයි 4 වෙනි අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය අපි ගියොත් එහෙම එහෙනම් පුතේ 1 2 3 4 නම් බෝරෝන් සහ කාබන් ඉන්නේ මෙහෙම. ඒ පළවෙනි අයනීකරණ ශක්තිය. බෝරෝන් 1 මෙතන 2 මෙතන 3 මෙතන 4 මෙතන. එදා බෝරෝන්ගේ 4. කාබන් 1 මෙතන 2 මෙතන 3 මෙතන 4 මෙතන. නම් කාබන්ගේ 4 මේ. එහෙනම් 4 වෙනි අයනීකරණ ශක්තියේදී කාබන්ට වඩා බෝරෝන් වැඩි. ඔව්. නම් බෝරෝන්ට වඩා කාබන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි. ඔව් එනම් පුතේ සිම්පල් ඒ හරි. කාබන්ට වඩා නයිට්‍රජන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය කාබන්ට වඩා නයිට්‍රජන් 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි කියලා කියනවා. මේ බලන්නකෝ. කාබන්ට වඩා නයිට්‍රජන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි. දැන් 4 වෙනි අයනීකරණ ශක්තිය නයිට්‍රජන් ඉන්නේ මෙතන. නයිට්‍රජන් ඉන්නේ 1 2 3 4. එහෙනම් කාබන්ට වඩා නයිට්‍රජන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය වැඩි. එහෙනම් B වැරදි. ඔක්සිජන්ට වඩා ක්ලෝරීන්ගේ ඔක්සිහරණීමේ ගුණය අඩුය. ඔක්සිජන්ට වඩා ක්ලෝරීන්ගේ ඔක්සිහරණීමේ ගුණය අඩුය. ඔබ තේරෙන C හරි. ඇයි? දැන් ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමනේ. ඔව්. එතකොට මේක පුතේ බලන්නේ විද්‍යුත්නතාවයෙන්. විද්‍යුත්තාවයේ වැඩි අලෝහ තමයි පහසුවෙන් ඔක්සිහරණය වෙන්නේ. විද්‍යුත්තාවයේ වැඩි අලෝහ තමයි පහසුවෙන් ඔක්සිහරණය වෙන්නේ. එතකොට මෙයාගේ විද්‍යුත්තාවයේ පුතේ ඔක්සිජන්ගේ 3.5යි ක්ලෝරීන් 3යි. එහෙනම් ක්ලෝරීන්ට වඩා ඔක්සිජන් පහසුවෙන් ඔක්සිහරණය වෙනවා. එහෙනම් ක්ලෝරීන්ට වඩා ඔක්සිජන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඇයි? අලෝහයක විද්‍යුත්තාවය වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. අලෝහයක විද්‍යුත්තාවය වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. හරි රයිට්. ඒක අපි අලෝහවල ප්‍රතික්‍රියා ගොඩේ අපි කතා කරන්නේ. හරි රයිට්. හරි රයිට්. එහෙනම් ගන්න 33 වෙනි ප්‍රශ්නේ. හරි එහෙනම් අපි 33 ඉඳන් ඉස්සරහට යමු. ගන්න 33 ලේසි පුතේම එච්චර අමාරු සංකල්ප නෙවෙයි. හරියට මහන්සි වුණොත් එහෙම ඉක්මනින් ගොඩ දා ගන්න පුළුවන්. බන්න පාස්නාන් ඒවායින් හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය පිළිබඳව සත්‍ය නොවන ප්‍රකාශ කරන වැරදි මොනවද කියලා අහන්නේ. 4 සංක්‍රමණය පුතේ Hb ටවුනේ. දැන් නිකම්ම Hb ට කිව්වොත් පුතේ බාමගේ Hb ට. අපි දන්නා පුතේ බාමගේ H අල්ෆා කියන්නේ 3 සංක්‍රමණය. 4 සංක්‍රමණය කියන්නේ Hb ටවු. එහෙනම් ඒ ප්‍රකාශය නිවැරදි. අනන්තයේ සිට එක අතර ශක්ති වෙනස හයිඩ්‍රජන් ආයනීකරණ ශක්තිය අනිවාර්යයි පුතේ. හයිඩ්‍රජන්ගේ ආයනීකරණ ශක්තිය කියන්නේ පළවෙනි මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝනේ අයින් කරන්න ඕනේ. ඒතර හයිඩ්‍රජන්ගේ පළවෙනි මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ අයින් කරනවා කියන්නේ අනන්තනි මට්ටමට ගෙනියන්න ඕනේ. ඒක එකයි අනන්තය අතර ශක්ති වෙනස. එන එකත් හරියි. වර්ණාවලියේ එක් රේඛාව හයිඩ්‍රජන් පරමාණුවේ ශක්ති මට්ටමකට අනුරූප වෙන්නේ නෑ පුතේ. අපි දන්නවා දැන් මේ අපි හිතමු මේක නම් වර්ණාවලිය මේ පැනීම නිසා මේ රේඛාව වෙනවා නම් වර්ණාවලියේ මේ රේඛාවේ ශක්තිය සමාන වෙන්නේ මේ ශක්ති මට්ටම් දෙක අතර වෙනසට. මේ පැනීම නිසා මේ රේඛාව වෙනවා නම් මේ රේඛාවේ ශක්තිය සමානනේ මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට. ඒතර හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියේ රේඛාවක් සමාන වෙන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසකට. ශක්ති මට්ටමකට අනුරූප වෙන්නේ නැහැ. එන එක වැරදි. දෙක එක මට්ටම් අතර වෙනස 3 මට්ටම් අතර වෙනසට කුඩායි නෑ. මේ දෙක එක නැත්නම් මේක නම් පළවෙනි ශක්ති මට්ටම 2 3 4 නියශ්‍රී නම් එළියට යන්න යන ශක්ති මට්ටම් ලං වෙනවා. එහෙනම් 1 2 වෙනසට 2 3 වෙනස පුතේ පොඩි. එයා කියන්නේ මේ 2 1 වෙනස 3 2 වෙනසට පොඩි කියලා නෑ. මේ වෙනස පොඩි හරි. එහෙනම් උත්තරේ කවුද? AB. එහෙනම් 33 උත්තරේ 1. ඒ 33 උත්තරේ කවුද? AB නම් 1. ශාරීය මාධ්‍යයේදී කාර්මික අපජලයේ OCl- සමග පිළියම් කිරීමෙන් අපජලය අඩංගු සයනයිඩ් සාන්ද්‍රණය පහත සමීකරණයෙන් හොයන්න පුළුවන්ලු. දැන් මොකද්ද සමීකරණය? 2ක් Cn- ධන 5ක් OCl- ධන 2ක්
OH minus අන්න එනවා කාබනේට් N2 පහක් Cl minus ධන H2O. දැන් මේකේ පුතේ ඔක්සිකරණාංක. දැන් මෙතන අපි Cn minus අඳින්නකෝ. මේ තමයි Cn minus වල ව්‍යුහය. එහෙනම් මේකේ මෙයා 3ක් ඩෙල්ටා ධනයි 3ක් ඩෙල්ටා ඍණයි. අය විදුලිතයයි නයිට්‍රජන් නේ. නයිට්‍රජන් ඍණ 3 මෙයා ඩෙල්ටා ධන 3යි ඔර්ජා ඍණ 1යි කියන්නේ ධන 2. එහෙනම් මෙතන කාබන් ධන 2 නයිට්‍රජන් ඉන්නේ ඍණ 3. ඔය ධන 2 ඉන්න කාබන් තමා පුතේ මෙතන ධන 4ට ඔක්සිකරණය වෙලා තියෙන්නේ. මේ ඍණ 3 ඉන්න නයිට්‍රජන් තමා මෙතන බිඳුවට ඔක්සිකරණය වෙලා තියෙන්නේ. පැහැදිලිද මං කිව්වද? ඔව්. එතකොට මෙතන රයිට් මෙතන ක්ලෝරීන් ඉන්නේ පුතේ ධන 1. මේ ධන 1 ඉන්න ක්ලෝරීන් ඍණ 1ට ඔක්සිහරණය වෙලා තියෙනවා. හරි. ඒතර ඔක්සිජන්ලා හයිඩ්‍රජන්ලා කොහොමත් පුතේ මෙතනත් ධන 1 ඍණ 2 ඔක්සිකරණාංක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ධන 1 ඉන්න ක්ලෝරීන් ඍණ 1ට හරණය වෙලා තියෙනවා. මොකද ඔක්සිකරණාංක කටට හෙව්ව හැකි. ඍණ 3 ඉන්න නයිට්‍රජන් බිඳුවට කරණය වෙලා තියෙනවා. ධන 2 ඉන්න කාබන් ධන 7ට කරණය වෙලා තියෙනවා. එහෙනම් පුතේ මේ OCl minus වල ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකයේ බිඳුවේ ඉඳන් ඍණ 2කට වෙනස් වෙලා නැහැ. කාබන් ධන 2 ඉඳන් ධන 7ට වෙනස් වෙලා තියෙනවා. ඔව්. නයිට්‍රජන් ධන 1 සිට ඍණ 1කට නෑ. නයිට්‍රජන් ඍණ 3 ඉඳන් බිඳුවට යන්නේ. ක්ලෝරීන් ධන 1 සිට ඍණ 1කට වෙනස් වෙලා තියෙනවා. ඔව්. ක්ලෝරීන් ධන 1 ඉඳන් ඍණ 1කට. එහෙනම් උත්තරේ කවුද? BD හරි කියන්නේ උත්තරේ 5. BD හරි කියන්නේ උත්තරේ 5. ප්‍රශ්නාංක 35. බානපදේ හරිද? x නම් රයිට් මූලද්‍රව්‍යයක 0.1ක තියෙන Cl minus එක ප්‍රතික්‍රියා කරන්න අනවදේ Cl minus එක Ag ධන ප්‍රතික්‍රියා කරලා දෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ්. ඒක මීට කලින් දන්නේ නැත්නම් දැන් දැනගන්න. එතකොට මේකේ Ag ධන ප්‍රමාණය එක බෙදීම 1000 වතාවක් 20යි. එනවතන වැය වන Ag ධන ප්‍රමාණය කීයද? 0.2යි. එහෙනම් Ag ධන 0.2යි නම් ඔතන Cl minus 0.2යි. එහෙනම් x ගේ 0.1ක් ඇතුලේ Cl minus තියෙනවා 0.2ක්. මේ අහන්නකෝ. x ගේ 0.1ක් ඇතුලේ Cl minus තියෙනවා 0.2ක්. ඒ කියන්නේ මොකක්ද තමයි පුතේ ඔයගේ තේරුම? x ගේ එකක් ඇතුලේ ක්ලෝරීන් පරමාණු දෙකයි තියෙන්නේ. ඉතින් වෙන අපිට කියන්න දෙයක් නැහැ. ඇයි? 0.1ක් ඇතුලේ Cl minus 0.2යි නම් x ගේ එකක් ඇතුලේ ක්ලෝරීන් පරමාණු දෙකයි. එන එකක් ඇතුලේ ක්ලෝරීන් පරමාණු දෙකක් තියෙන්නේ B සහ C. එහෙනම් B සහ C. එහෙනම් 35ට B සහ C. උත්තරේ කීයද? 2. හරි. උත්තරේ 2. ප්‍රශ්නාංක 36. මේ බලන්න. ප්‍රශ්නාංක 36. කියවන්න. සෝඩියම් කාබනේට් ග්‍රෑම් 10.6ක්. සෝඩියම් කාබනේට් ග්‍රෑම් 10.6ක්. අන්න සෝඩියම් කාබනේට් ග්‍රෑම් 10.6ක් අන්න දිය කරනවා ජලය 180ක. හරි. ජලය ඝනත්වය 1යි කියලා දෙනවා. මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය. දැන් පුතේ මෙතන අපි එකතු කරන සෝඩියම් කාබනේට් මවුල නම් අවුලක් නැහැ. සෝඩියම් කාබනේට් මවුල 10.6 එයාගේ සාපස් 106න් බෙදන්න. එයාගේ සාපස් 106න් බෙදන්න. මොකද සෝඩියම් 23යි පුතේ වෙන ගානකින් හොයලා ගන්න එක අවුලක් නැහැ. සෝඩියම් 23යි. හරි. එහෙනම් මේකෙන්නේ කීයද? 0.1යි. පුතේ සාපස් එකේ දීලා නැහැ ගානේ එක පොඩි අඩුවක්. නමුත් ඒ ළඟ ගානකේ පුතේ සාපස් හොයා ගන්න පුළුවන්. හරි. එතකොට සෝඩියම් 0.1යි. ඔව්. දැන් මේකේ එයාගේ සාන්ද්‍රණය හොයන්න බෑනේ මයි පුතේ. ඇයි? ජලය 180කට සෝඩියම් දිය කරපුවාම අවසාන ද්‍රාවණයේ පරිමාව අපි දන්නේ නැහැ. ඇයි? ජලය 180කට සෝඩියම් කාබනේට් දිය කරපුවාම අවසාන ද්‍රාවණයේ පරිමාව අපි දන්නේ නැහැ. එහෙනම් ඔකේ සාන්ද්‍රණය අපිට හොයන්න බෑ පුතේ. ඇයි? අවසාන ද්‍රාවණයේ පරිමාව අපි දන්නේ නැහැ. එහෙනම් ඒ සාන්ද්‍රණය අපිට හොයන්න බෑ. ඒ වැරදි. අන සෝඩියම් කාබනේට් මවුල භාගය. එනවතන ජලයේ මවුල කොච්චරද? ඇයි පුතේ ජලයේ ස්කන්ධය 180යි ග්‍රෑම්නේ. ඇයි? ඝනත්වය 1යි නම් එයාගේ පරිමාව ස්කන්ධයට සමානයි. ජලයේ සාපස්කෙන් බෙදන්න. කීයදනේ? 10යි. එහෙනවතන සෝඩියම් කාබනේට් මවුල භාගය. කවුද x සෝඩියම් කාබනේට් කියන්නේ? සෝඩියම් කාබනේට් මවුල 0.1යි මුළු මවුල. සෝඩියම් කාබනේට් 0.1යි ජලය 10යි. එනෝක 1ට 101යි. ඔව් B හරි.
B හරි. සෝඩියම් කාබනේට් වල ස්කන්ධ භාගය කැපිටල් M සෝඩියම් කාබනේට් කව. අන සෝඩියම් කාබනේට් ස්කන්ධය 10.6යි මුළු ස්කන්ධයේ සෝඩියම් කාබනේට් 10.6යි ජලය 180යි. එලා පුතේ ඔය උත්තරේ එන්න විදියක් නැහැනේ. ඔය උත්තරේ එන්නේ නැහැ කීයද ඉන්නේ? ඕක වැරදි. කීයද? 10.6 බෙදීම 10.6 ධන 180යි. දශම බිංදුවයි 5.5 කෙරෙන්. නමුත් ඔක එක බිංදුවක් නැහැ. ඔක එන්නේ දශම 5.56 නේ නෑ. ඔක වැරදි. දශම බිංදුවයි 5.56යි කෙරෙන්. D සෝඩියම් කාබනේට්ගේ මෞලිකතාවය. එහෙනම් කවුද පුතේ මෞලිකතාව කියන්නේ? සෝඩියම් කාබනේට් මවුල කීයද? 0.1යි. බෙදන්නේ ජල ස්කන්ධයේ 0.1.8 කිලෝග්‍රෑම්. එයි. sorry 0.18 කිලෝග්‍රෑම්. ඒත් ඔය උත්තරේ එන්නේ නැහැ. ඔය උත්තරේ එන්නේ නැහැ. හරි. 0.18 කීයද? 0.55 කියලා. එන ඒ උත්තරේ එන්නෙත් නැහැ. එන උත්තරේ B විතරයි පුතේ. උත්තරේ 5 B විතරයි. එන එක උත්තරේ B විතරයි. උත්තරේ කීයද? 5. ප්‍රශ්නාංක 37 කියවන්න. හයිඩ්‍රජන් බන්ධනය සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශ සත්‍යද? හයිඩ්‍රජන් බන්ධනය සම්බන්ධයෙන් හරි ඒවා. OH කාණ්ඩයක් නැතිවත් හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුළුවන්. ඔව්. දැන් හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුතේ ප්‍රෝටික හයිඩ්‍රජනුයි FONුයි නෙවනේ. ඔව්. ප්‍රෝටික හයිඩ්‍රජන් තියෙන OH කාණ්ඩයක විතරක් නෙවෙයි NH ලාගේ. ඉඳ OH කාණ්ඩයක් නැතුව මේ ලෝකේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුළුවන්මයි පුතේ. CH3 CH2 CHO. දැන් CH3 කියන්නේ පුතේ කාබන් හයිඩ්‍රජන් 3යි. CH2 කියන්නේ කාබන් හයිඩ්‍රජන් 2යි. දැන් CHO කියන්නේ පුතේ C ද්විත්ව බන්ධන OH. හරි. මේකේ හයිඩ්‍රජන් බන්ධන නැහැ. ඔව් පුතේ. මොකද හේතුව මේ ඔක්සිජන්ට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඇයි? ධනාරෝපණයක් නැති FONට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් හින්දා මේ ඔක්සිජන් පුළුවන්. හැබැයි මේකේ ප්‍රෝටික හයිඩ්‍රජන් නැහැ. එහෙනම් පුතේ මේකේ හයිඩ්‍රජන් බන්ධන නැහැ. එහෙනම් මෙයාට හයිඩ්‍රජන් බන්ධන නොමැතිවද ඔක්සිජන්ට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඔව් B හරි. ජලයේ ඇති හයිඩ්‍රජන් බන්ධනයක විඝටන ශක්තිය OH බන්ධනයක ශක්තියට ඉහළේ නෑනේ පුතේ. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් 4.46 අතර කිලෝජූල් මවුලයට. මේ තමයි හයිඩ්‍රජන් බන්ධනයක පුතේ විඝටන ශක්තිය. හරි. අපි ශක්ති විද්‍යාව ඉගෙන ගන්නවා මේ OH බන්ධනයක විඝටන ශක්තිය පුතේ සාමාන්‍යයෙන් 460 කිලෝජූල් මවුලයට වගේ එනවා. එහෙනම් පුතේ මේ දැන් OH බන්ධනයක මෙන්න මේ සහසංයුජ බන්ධනය තියෙන්නේ. ඔව්. මේ සහසංයුජ බන්ධනය කරන්න 460ක් විතර ඕනේ. එතන මේ හයිඩ්‍රජන් බන්ධන වගේ අන්තරණුක ආකර්ෂණ වලට වඩා පුතේ මේ ප්‍රාථමික ආකර්ෂණ වල විඝටන ශක්තිය වැඩි. හරි. එතන මේ දැන් සාමාන්‍යයෙන් අය හයිඩ්‍රජන් බන්ධන, පේරිත දී ද්‍රව, හරි ඊළඟ අපකිරණ ඔය කවුරුත් පුතේ මේ ප්‍රාථමික ආකර්ෂණ තරම් ප්‍රබල නැහැ. ප්‍රාථමික ආකර්ෂණ වල ප්‍රබලතාවය වැඩි පුතේ. හරි. එහෙනම් ඔය OH බන්ධනයේ විඝටන ශක්තියයි හයිඩ්‍රජන් බන්ධනය ගත්තොත් OH බන්ධනය ඉතා විශාලයිමයි පුතේ. හරි. එන ඒක වැරදි. නයිට්‍රික් අණුවේ හයිඩ්‍රජන් බන්ධනය ඇතිවන්නේ OH ගේ ප්‍රෝටික හයිඩ්‍රජන් හා නයිට්‍රජන් පරමාණු අතර වේගනේ. නයිට්‍රජන් නේ. නයිට්‍රජන් නෑ පුතේ. නයිට්‍රික් අම්ලයේ නයිට්‍රජන් පරමාණුවට හයිඩ්‍රජන් බන්ධන හදන්න බෑ. ඒකේ නයිට්‍රජන් ගාව ධනාරෝපණයක් තියෙනවනේ. ඒතර මෙයාට හයිඩ්‍රජන් බන්ධන හදන්න බෑ. ඒකේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ මේ ප්‍රෝටික හයිඩ්‍රජන් මේ ඔක්සිජන්ලත් එක්ක. හරි. එහෙනම් උත්තරේ කවුද? AB. 34 AB හරි කියන උත්තරේ 1. 38 මුහුම්කරණය සම්බන්ධයෙන් සත්‍ය. යම් මුහුම්කරණයකදී ලැබෙන සියලු මුහුම්කාක්ෂිකවල ශක්තිය හා හැඩය සමානයි වුනේ. ඒ කිසියම් නිශ්චිත මුහුම්කරණයක ශක්තියින් සමානයි, හැඩය සමානයි නේද? දිශානතිය තමයි වෙනස් වෙන්නේ. මුහුම්කරණය සඳහා බාහිර කවචයේ සියලු කාක්ෂික සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා sp2 මුහුම්කරණයකදී එක p කාක්ෂිකයක් ඉතිරි වෙනවා. ඔක්කොම සම්බන්ධ වෙන්නේ නැහැ මුහුම්කරණයට. යම් මුහුම්කරණයේ ලැබෙන සියලු මුහුම්කාක්ෂික අතර කෝණ සමාන වෙන්නේ නැහැ. කෝණ සමාන වෙන්නේ නැහැ. දැන් අපි දන්නා පොතේ දැන් SPD නම් මුහුම්කරණය ඒකට්ටේගේ රයිට් මුහුම්කාක්ෂික පිහිටන්නේ ත්‍රියානති දීපිරමිඩිය. ඒතර මේකේ මේ කෝණ 120ක් වුණාට මේ කෝණ 90යි. ඒතර හැම මුහුම්කරණයකම කාක්ෂික අතර කෝණ සමාන වෙන්නේ නැහැ. මේක වැරදි. උත්තේජනයක් රහිතවද මුහුම්කරණ. ඔව්. දැන් මුහුම්කරණය වෙන්න පුතේ භූමි අවස්ථාවයි උත්තේජිත අවස්ථාවක් අනිවාර්ය නැහැ. උත්තේජනයක් නැතු වුණත් උත්තේජිත අවස්ථාවක් නැතු වුණත් භූමි අවස්ථාවෙන් කෙලින්ම මුහුම් අවස්ථාවට එන්න පුළුවන්. අවුලක් නැහැ. එහෙනම් පුතේ උත්තරේ කවුද?
AD. එහෙනම් 38ට AD. උත්තරේ කීයද? 4. 39. ඉලෙක්ට්‍රෝන පිරීමේ රටාව පිළිබඳව අදාළ මූලධර්ම අතරින් සත්‍ය නොවන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටීමේ රටාව පිළිබඳව වැරදි මොකක්ද කියලා අහනවා. සමාන ශක්තියෙන් යුතු කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පෙරනුවේ ඒවායේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අවම වන පරිදි නෑනේ. අපි දන්නා පුතේ කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝන පිරෙද්දී මුලින්ම එක ගානේ පිරලා පස්සේනේ යුගල් වෙන්නේ. ඒතර පුතේ මුලින්ම එක ගානේ පිරීගෙනවා කියන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිම විදිහට පිරෙන්නේ. ඒතර කිසියම් උපශක්ති මට්ටම නැත්නම් ශක්තිය සමානයි කියන්නේ නිශ්චිත උපශක්ති මට්ටමක්නේ. නිශ්චිත උපශක්ති මට්ටමක් නා ශක්තිය සමානයි කියන්නේ. එහෙනම් ශක්තිය සමානයි කියන්නේ සමාන ශක්තියෙන් කියන්නේ නිශ්චිත උපශක්ති මට්ටමක්. දැන් නිශ්චිත උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පෙරෙන්නේ වියුග්ම උපරිම වන විදිහට මිසක් වියුග්ම අවම වන විදිහට නෙවෙයි. එහෙනම් වියුග්ම අවම වන පරිදි කියන එක වැරදි. යම් පරමාණුවක ක්වොන්ටම් අංක කුලකය ඒට අනන්‍ය වන බව පෞලි බහුෂ්කාර මූල ධර්මයෙන් කියවේ නෑ. යම් පරමාණුවක නෙවෙයි යම් ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංක කුලකයට අනන්‍යයි කියලා කියන්නේ. පරමාණුවක කියන්නේ එන එක වැරදි. යම් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකකට වඩා පැවතිය නොහැකි. ඔව්. කාක්ෂිකයක උපරිම ඉලෙක්ට්‍රෝන දෙක. ඒක හරියි. කාක්ෂික වල සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ඒවායේ ශක්තිය ආරෝහණය වෙන පරිදි. ඔව්. ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි අඩු එකකින් ඉඳන් ඉලෙක්ට්‍රෝන පිරගෙන යන්නේ. ඒ තමයි උප්පා මූල ධර්මයේ සාමාන්‍යයෙන් කියලා තියෙන එක හරියි. මොකද සෑම විටම උප්පා කිව්වොත් වැරදි. අය උප්පාට පිට යන්නේ උන් තියෙනවා. දැන් උත්තරේ කවුද? CD. එන අහන්නේ සත්‍ය නොවනේවනේ. ඒතර සත්‍ය නොවන්නේ AB. සත්‍ය නොවන්නේ AB. එන උත්තරේ කීයද? 1. නැත්නම් 39ට උත්තරේ 1. 40. පාසනාන් වගන්ති වලින් නිවැරදි මොකක්ද කියලා මම පුතේ අහන්නේ. දෙවන ආවර්තයේ නයිට්‍රජන් සිට ඔක්සිජන් දක්වා යාමේදී අයනීකරණ ශක්තිය වැඩි වීමක් පෙන්වයි නෑනේ. දැන් අපි දන්නවා මේ නයිට්‍රජන් ඉඳන් ඔක්සිජන්ට යද්දී අයනීකරණ ශක්තිය සුළු අඩුවීමක් තියෙනවා. එන ඒ වැරදි. තුන්වන ආවර්තයේ මැග්නීසියම් සිට ඇලුමිනියම් දක්වා යාමේදී අයනීකරණ ශක්තිය අඩුවීමක් වෙනවා. ඔව්. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ ඇලුමිනියම් තුන්වෙනි කාණ්ඩේ දෙකේ ඉඳන් තුනට යද්දී අයනීකරණ ශක්තිය පොඩි අඩුවීමක් තියෙනවා. ඔව්. බෝරෝන් වල බෙරිලියම්ට වඩා වැඩි න්‍යෂ්ටික ආරෝපණයක් තියෙනවා. ඔව්. ඇයි? බෝරෝන්ගේ පරමාණු ක්‍රමාංකය 5යි. බෙරිලියම්ගේ 4යි. ඇයි? හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් 4යි. බෝරෝන් 5යි. නම් බෝරෝන්ගේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන 5යි. න්‍යෂ්ටික ආරෝපණය වැඩි. ඔව් ඒක හරියි. හීලියම් වලට වඩා විශාල පළමු අයනීකරණ ශක්තියක් හයිඩ්‍රජන්ට ඇත නෑ. පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ කවුද? හීලියම්. නේද? අපි ඒක දන්න දෙයක් පුතේ හයිඩ්‍රජන්ට වඩා හීලියම් වැඩි. එන උත්තරේ කවුද? උත්තරේ කවුද? B හා C නිවැරදි. එන 40ට උත්තරේ 2. 41. I2 ජලයට වඩා හොඳින් KI ද්‍රාවණයකදී වේ. ඔව්. දැන් මම ඔක පන්තියේ තියරි උගන්වද්දි කියලා දුන්නා. 41 වෙනි ප්‍රශ්නේ. දැන් මේ 40 ඉඳන් පුතේ 50 දක්වා ප්‍රශ්න කරද්දී ඔකට පුතේ 40 පළමු ප්‍රකාශයයි දෙවෙනි ප්‍රකාශයයි එකවර කියවන්න එපා. ඒතර පුතේ අහු වෙනවා හරි. ඔය ප්‍රශ්න 10 පළමු ප්‍රකාශ 10 වෙනම කියවන්න, දෙවෙනි ප්‍රකාශ 10 වෙනම කියවන්න. දෙකම හරිනම් විතරයි දෙන්න එකවර කියවන්න. මොකද අරයා කියවලා ඒත් එක්කම අනිත් එක්කන කියවොත් ඔකට අහු වෙනවා. හැබැයි සාකච්ඡා කරද්දී එහෙම සාකච්ඡා කරමු. නැත්නම් ඔය අහු වෙන්න තමයි දීලා තියෙන්නේ ඈ. 41. I2 ජලයට වඩා හොඳින් KI ද්‍රාවණයකදී වේ. ඔව්නේ. ඇයි? නිද්‍රවීය I2 ද්‍රවීය ජලයේ දිය වෙනවා අඩුයි. මම මේක පන්තියේ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ නිද්‍රවීය I2 I- එක හදනවා I3-. එහෙනම් නිද්‍රවීය I2 I3- බවට පත් කරලා ද්‍රවීය ජලයේ දිය කරගන්නවා. ඒ හින්දා I2 I- තුලදී වැඩිපුර ජලයේ දිය වෙනවා. එහෙනම් I2 ජලයට වඩා හොඳින් I- නැත්නම් KI ද්‍රාවණයක දිය වෙනවා. ඔව්. I2 විසින් KI ද්‍රාවණයක ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන සාදයි නෑ. I2ට හයිඩ්‍රජන් බන්ධන හදන්න බෑ. I2 I- එක හදන්නේ කවුද? අයන ප්‍රේරිත දීර්ඝාකර්ෂණයක්. හරි. එතන හයිඩ්‍රජන් බන්ධනයක් හැදෙන්නේ නැහැ. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය සඳහා යොදා ගන්නා හයිඩ්‍රජන් සමස්ථානික අණු වෙනස් වෙන්නේ නැහැ. සමස්ථානික කියන්නේ පුතේ 1 හයිඩ්‍රජන් නේද? 2 හයිඩ්‍රජන්, ඔව් 3 හයිඩ්‍රජන්. පුතේ මේ සමස්ථානික වල වෙනස් වෙන්නේ පුතේ භෞතික ගුණ. වර්ණාවලිය කියන්නේ රසායනික ගුණයක් පුතේ. ඒ හින්දා ඒ සමස්ථානික වෙනස් වුණා කියලා වර්ණාවලිය දත්ත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඒ සමස්ථානික මත වර්ණාවලිය වෙනස් වේ කියන එක වැරදි. සමස්ථානික මත න්‍යෂ්ටිකාරෝපණය වෙනස් වෙන්නේ නැහැ පුතේ. සමස්ථානිකයි කියන්නේ උනාට කියලා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සංඛ්‍යාව නිශ්චිතයි. මේක වෙනස් වෙන්නේ නියුට්‍රෝන සමස්ථානික වෙනස් වෙන්නේ ස්කන්ධය මිසක් න්‍යෂ්ටිකාරෝපණය නෙවෙයි. වැරදි උත්තරේ 5. ඔන්න ඕක රයිට් ඒ ද්‍රව්‍ය අණුවක් කියනවා. ඕනේ. එවන් මේකේ පුතේ කාණ්ඩ සමාන වීමක් නැහැ. හරි. ඒ හින්දා පුතේ මේක අපිට නිද්‍රව්‍යයි කියලා කියන්න බෑ.
එහෙනම් මේකේ කාණ්ඩ සමාන වීමක් නැහැ. එහෙනම් මේක ද්‍රව්‍යයි. ඔව්. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. මේ සියලුම ද්‍රව්‍ය බන්ධන සහිත සියලුම අණු ද්‍රව්‍ය වේ කියනවා නෑනේ. දැන් කාබන් ඩයොක්සයිඩ් කියපුතේ බන්ධන ද්‍රව්‍ය වුණාට අණුව නිද්‍රව්‍යයි. දැන් ද්‍රව්‍ය බන්ධන දැන් මේකේ බන්ධන ද්‍රව්‍යයි. බන්ධන ද්‍රව්‍ය උපමනින් අණුව ද්‍රව්‍ය වෙන්නේ නැහැ. ඒතර ද්‍රව්‍ය බන්ධන සහිත සියලුම අණු ද්‍රව්‍යයි කියන්න බෑ. එහෙනම් වැරදි හරි උත්තරේ 3. 43 උත්තරේ 3. 44 NH2 මයිනස් වලට වඩා NH4 ප්ලස් වල නයිට්‍රජන් වල විද්‍යුත්තාවය වැඩි. ඔව්නේ. අපි බලන්න පිළිවෙල මොකද්ද? මුලින්ම බලන්නේ මොහොම්කරණය. දැන් NH2 මයිනස් ගෙත් පුතේ නයිට්‍රජන්ගේ මොහොම්කරණය sp3. NH4 ප්ලස් ගෙත් නයිට්‍රජන්ගේ මොහොම්කරණය sp3. දෙන්නගේ නම් පුතේ මොහොම්කරණ සමානයි. මොහොම්කරණ සමාන වුණා කියලා පුතේ ඊළඟ පානේ පරමාණු මත ආරෝපණය. මෙයාගේ මයිනස් මෙයාගේ ප්ලස්. එහෙනම් අපි දන්නවා පරමාණු මත ආරෝපණය ධන වෙන්න විද්‍යුත්තාවය වැඩි වෙනවා. එහෙනම් මෙතන මයිනස් මෙතන ප්ලස්. එහෙනම් මෙයාට වඩා මෙයාගේ නයිට්‍රජන්ගේ විද්‍යුත්තාවය වැඩි. ඇයි? මයිනස්ට වඩා ප්ලස්ගේ විද්‍යුත්තාවය වැඩි. එහෙනම් ඒ ප්‍රකාශය හරියි. යම් මූලද්‍රව්‍යයක විද්‍යුත්තාවයේ සලකා බලන අවස්ථාවේ පරමාණුවේ මොහොම්කරණය මත රඳාපවතී. ඔව්. විද්‍යුත්තාවයේ මොහොම්කරණය මත වෙනස් වෙනවා. නමුත් මෙතනදී පුතේ පැහැදිලි කිරීමක් නැහැ. ප්‍රකාශ දෙකම හරියි. පැහැදිලි කිරීමක් නැහැ. අයියේ මේකේ විද්‍යුත්තාවය වෙනස් වෙන්නේ පරමාණු මත ආරෝපණය මත මිසක් මොහොම්කරණය මත නෙවෙයි. ඇයි? දෙන්නගේ මොහොම්කරණ සමානයි. දැන් පැහැදිලි කිරීමක් නැහැ. උත්තරේ 2. 45. ඔන්න ඔය NaCl ඝනය ජලීය ද්‍රාවණ වලදී හොඳින් විදුලිය සන්නායනය කරයි. ඔව්නේ. අපි කතා කරනවා බන්ධන පාඩමේ අයනික සංයෝග ජලීය ද්‍රාවණයේ ඉතා හොඳින් විදුලිය සන්නායනය කරනවා. ඇයි? අයනික සංයෝගවල පුතේ දැලිසක් තිබ්බට ඒ දැලිස තිහින්නේ ඝන ද්‍රාවස්ථාවේ විතරයි. අයනික සංයෝගවල ජලීය ද්‍රාවණයේ දැලිසක් පිහිටන්නේ නැහැ. එන අයනික සංයෝග ජලීය ද්‍රාවණයේ දැලිසක් පිහිටන්නේ නැහැ. එහෙනම් ජලීය ද්‍රාවණයේ අයනික සංයෝගවල නිදහස් අයන තියෙන්නේ. එන අයනික සංයෝග ජලීය හා විලීන ද්‍රාවණ ඉතා හොඳින් විදුලිය සන්නායනය කරනවා. ඔව්. දැන් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් හොඳින් විදුලිය සන්නායනය කරනවා. ඔව්. සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කළ විට පරමාණු වලින් අයන සෑදෙන්නේ නැහැ. මේ සෝඩියම් ක්ලෝරයිඩ් කොහොමත් අයන හැදිලා තියෙන්නේ. ඒ අයන වල පුතේ දැලිස කැඩීමක් විතරයි වතුරේදී වෙන්නේ. වතුර කැඩිලා මේ හැදිච්ච අයන නිදහස් වෙනවා. ඒතර පරමාණු වලින් නැවත අයන සෑදීමක් වෙන්නේ නැහැ වතුරට දාද්දී. ඒ කියන්නේ මොකක්ද? සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කළ විට පරමාණු වලින් අයන සෑදෙන්නේ නැහැ. පරමාණු වලින් අයන හැදෙන්න දෙයක් නැහැ. මෙයාගේ දැලිස හැදෙද්දි කොහොමත් අයන හැදිලා ඉවරයි. වතුරට දාද්දී වෙන්නේ ඔය දැලිස කැඩිලා අයන නිදහස් වෙන එක විතරයි. නැවත අයන ජනනය කිරීමක් වතුරට දාද්දී වෙන්නේ නැහැ. එනේ ප්‍රකාශය වැරදි. න 45 හරි වැරදි උත්තරේ 3. 46 H2O ගේ තාපාංකයට වඩා HF ගේ තාපාංකය අඩුයි. ආගන් H2O ගේ තාපාංකය HF ගේ තාපාංකයට වඩා අඩුයි නෑනේ පුතේ. දැන් අපි දන්නවා ඇමෝනියාට වඩා HF ගේ තාපාංකය වැඩි. ඊට වඩා H2O ගේ වැඩි. මොකද හයිඩ්‍රජන් බන්ධනයේ HF ගේ ප්‍රබල වුණාට තාපාංක වැඩි වෙන්නේ H2O ගේ. මොකද හේතුව හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව හින්දා. සමස්ත හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව හින්දා මෙයාගේ ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. හරි. හැබැයි එක හයිඩ්‍රජන් බන්ධනයක් ගත්තොත් ප්‍රබල වෙන්නේ HF ගේ. හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව ගත්තොත් හදන සංඛ්‍යාව වැඩි හින්දා ද්‍රවාංක තාපාංක වැඩි වෙන්නේ ජලයේ. ඒතොර H2O ගේ තාපාංකය HF ට වඩා අඩුයි නෑ. H2O වැඩි HF ට වඩා. එන එක වැරදි. HF ගේ හයිඩ්‍රජන් බන්ධන OH වලට වඩා ප්‍රබලයි. ඔව්. ක්ලෝරින් සාධන හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි ඔක්සිජන්ට වඩා. එහෙනම් දෙවෙනි ප්‍රකාශය හරියි. ඒතර HF ගේ හයිඩ්‍රජන් බන්ධනය ප්‍රබල වුණාට මෙතන හදන හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව වැඩි. මෙතන හදන හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව වැඩි. එන හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව හින්දා තමයි ජලයේ ද්‍රවාංක තාපාංක වැඩි වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එක හරි. උත්තරේ කීයද? 4. 47 ඔන්නෝක තාපදායක ක්‍රියාවලියක් නෑ පුතේ. මේක රයිට් දෙවන ඉලෙක්ට්‍රෝන හරි කරණය. දෙවන ඉලෙක්ට්‍රෝන කරණයේ සෑමටම පුතේ තාප අවශෝෂකයි. දෙවන තුන්වෙනි ඉලෙක්ට්‍රෝන කරණයේ ඍණාරෝපිත අයනයකට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන දෙද්දී ඍණ ඍණ අතර විකර්ෂණ ඇති වෙනවා. ඉතින් පුතේ දෙවනි තුන්වෙනි ඉලෙක්ට්‍රෝන කරණයන් කොහොමත් තාප අවශෝෂකයි. හරි. දෙවනි තුන්වෙනි ඉලෙක්ට්‍රෝන කරන සියල්ල තාප අවශෝෂකයි. එහෙනම් පුතේ ඔන්නෝක තාපදායක ක්‍රියාවක් කියන එක වැරදි. ඕරිනගේ S2යි P5 වින්‍යාසයට වඩා ඕරින දෙකේ S2යි P6 වින්‍යාස අතරින් ස්ථායෝ. දැන් ඔක්සිජන් පුතේ S2යි P4 නේ. ඔව්. එහෙනම් ඕරින කියන්නේ S2යි P5. ඒකක් කරන්නේ. ඕරින දෙක කියන්නේ S2යි P6. ඔව්. එහෙනම් මේ ඕරින දෙක වින්‍යාසයේ වැඩි ඕරිනට වඩා. ඒක හරියි. නමුත් පළවෙනි එක වැරදි. හරි.
ඒ මේ දෙවන ඉලෙක්ට්‍රෝනකරණයක් කවදාත් පුතේ ඍණ වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. මොකද ඕර්ණ දෙකට තියෙන S2යි P6. අපි දන්නවා S2යි P6 වින්‍යාසය අනිත්වර රස්ථායි. දැන් ඔක්සිජන් තියෙන S2යි P4 නේ 6 වෙනි කාණ්ඩේ ඉඳන්. එහෙනම් ඕර්ණට තියෙන S2යි P5. ඕර්ණ දෙකට තියෙන S2යි P6. එන ඒ ප්‍රකාශය හරි. වැරදි හරි කියන්නේ උත්තරේ කීයද? 4. 48. බාන ගන්න 48. මාද 48 කියන්නේ මයි පුතේ පරමාණුවක් Taman වෙත ඉලෙක්ට්‍රෝන ලං කර ගැනීම විද්‍යුන්තාවයයි නෑ. විද්‍යුන්තාවය කියන්නේ බන්ධනයකදී බන්ධන ඉලෙක්ට්‍රෝන තමා වෙතට ගැනීම. ඒ විද්‍යුන්තාවය ගැන කියද්දී බන්ධනයකදී බන්ධන ඉලෙක්ට්‍රෝන කියන කතාව කියන්න ඕනේ. Taman වෙත ඉලෙක්ට්‍රෝන ලං කර ගැනීමට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝනකරණය කියලා. එන එක වැරදි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමට ලංව ඇති මූලද්‍රව්‍ය වල විද්‍යුන්තාවය අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අඩුවෙන් පිරී ඇති මූලද්‍රව්‍ය වලට වඩා වැඩිය. ඕනේ. දැන් අවසාන මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමට ළඟයි. අන්තිම මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීම ළඟයි කියන්නේ මොකද්ද මම පුතේ? ආවර්තයේ කෙලවර. අවසාන මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරලා නැහැ. ඒ කියන්නේ කවුද? ආවර්තයේ මුල. ඔව්. එන ආවර්තයේ මුලට වඩා ආවර්තයේ කෙලවර විද්‍යුන්තාවය වැඩි. එනේ ප්‍රකාශය හරි. එහෙනම් පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. උත්තරේ 4. නම් 48ට 4. 49. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ක්ලෝරින් වලට වඩා සංඛ්‍යාත්මක අඩුය. මේ බලන්නකෝ. දැන් අපි දන්නවා පුතේ මේකනේ ඉලෙක්ට්‍රෝනකරණය. මේ තමයි ඉලෙක්ට්‍රෝනකරණය. ක්ලෝරින්. එහෙනම් පුතේ මේ ඉලෙක්ට්‍රෝනකරණයේ ඍණාගේ ආපස්සු ධනාගේ බන්ධුතාවය කියන්නේ. ඔව්. එහෙනම් අපි දන්නවා පුතේ දැන් මේ ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝනකරණයේ ඍණාගේ ඍණ 200යි නම් ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝනකරණයේ ඍණාගේ ඊට වඩා වැඩි. ඍණ 400ක් විතර. හරි. මේ වෙන බ්‍රෝමින් අයඩින් යන්නේ. ඔව් මේක මතක තියාගන්න ඕනේ. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝනකරණයේ ඍණාගේ වැඩි කියන්නේ පුතේ ඒ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඇත්තටි. මොකද ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ මේක ආපසු ප්‍රතික්‍රියාවනේ. ඔව්. එහෙනම් ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වැඩි ෆ්ලෝරින්ට වඩා. ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ක්ලෝරින්ට වඩා සංඛ්‍යාත්මක අඩුයි. ඔව්. හේතුව ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝනකරණය වැඩි නම් ෆ්ලෝරින්ට වඩා ඔව් බන්ධුතාවය ඇත්තටි ඒක හරියි. ෆ්ලෝරින් වලට වඩා ක්ලෝරින් විද්‍යුන්තාවයෙන් අඩුයි. ඔව්. විද්‍යුන්තාවයත් ක්ලෝරින් අඩුයි. ඒතර ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයයි විද්‍යුන්තාවය අතර සම්බන්ධයක් නැහැ. උත්තරේ කීයද? 2. 49 2. එක සරගලක් සහිත ඩී කාක්ෂිකයක් හිස් මුහුම් කාක්ෂිකයක් සමග අතිච්ඡාදනයේ සෑමෙටම සිග්මා බන්ධනයක් ඕනේ. අපි දන්නවා පුතේ S ටයි මුහුම්ටයි පුළුවන්නේ සිග්මා බන්ධන හදන්න විතරයි. P ටයි D ටයි F ටයි පුළුවන් ඒ සිග්මායි ෆයි දෙකම හදන්න. එහෙනම් කොහෙන් හරි දැන් මේක බලන්න පුතේ එකස්තර විකලක් සහිත ඩී කාක්ෂිකයක් එන්නේ කියන්නේ මේක දායක බන්ධනයක්. හිස් මුහුම් කාක්ෂිකයක්. අන්න පුතේ අනිවාර්යක සිග්මා බන්ධනය. මොකද මුහුම් ආවනම් අනිවාර්යෙන් සිග්මා. මොකද මුහුම්ට පුතේ ෆයි බන්ධන හදන්න බෑ. එනේ ප්‍රකාශය හරි. ඩී කාක්ෂික වලට පාර්ශ්වික අතිච්ඡාදනය විය නොහැක. පිස්සුද? ඩී ලට පුළුවන් පුතේ රයිට් රේඛීය පාර්ශ්වික දෙකම වෙන්න. එහෙනම් PDF ලට සිග්මායි ෆයි දෙකම හදන්න පුළුවන්. හරි එහෙනම් පුතේ උත්තරේ හරි වැරදි උත්තරේ කීයද? 3. පැහැදිලිද? ඔව්. එහෙනම් ඔය තමයි පුතේ ටෙස්ට් පේපර්ස් 1. හරි. ඔතනින් ටෙස්ට් පේපර්ස් 1 ඉවරයි. පැහැදිලිද කිව්වද? බාන්න පුතේ තමන් පැය දෙකක් කරපු පේපර් එකේ තමන් ලකුණු කීයක් තියෙනවද කියන එක හැමෝම බලන්න. තමන් ලකුණු කීයක් තියෙනවද කියන එක. හරි. ඒකල පුතේ තමන්ගේ ලකුණු ගානත් එක්ක සංසන්දනය කරගන්න. හැම සතියෙම හරි. හැම සතියෙම තමන්ගේ ලකුණු බලන්න. වැඩිවීමක් අපේක්ෂා කරගන්න. පේපර්ස් කරන්න බලන්න. හරි. ඒතර මේකේ පුතේ අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකල් හැමෝම බලන්න ඕනේ. හරි. ඕකේ ඊළඟට පුතේ මේක අපි අර ගිය අවුරුදු වල වගේනේ ගිය අවුරුද්දේ අපි පුතේ දුන්නේ කෙලින්ම printed note එකක් නැත්නම් printed marking scheme එකක්. ඊට වඩා පුතේ වීඩියෝ එක සක්සස් කියලා අපි හිතනවා. ඒකයි මේක අපේ අත්හදා බැලීමක්. ඇත්තටම අමාරු වැඩේ. මට printed marking scheme එකක් හදන්න රයිට් සාමාන්‍ය MCQ එක කරන්න පැය භාගයක් විතර වගේ. නමුත් මේ වීඩියෝ එකට පුතේ පැය දෙකමාරක් විතර නා මටත් හරි. ඒතර අපරාධයක් මට ලොකු වෙලාවක් මමත් ලොකු කැපකිරීමක් කරන්නේ. හරි. ඒතර පුතේ මේවා රුපියල් සත බලාගෙන කරන දේවල් නෙවෙයි මේ පේපර් ක්ලාස් කියන දේවල්. ඒතර මේවා පුතේ අපි යුතුයකමක් විදිහට ඔබ වෙනුවෙන් කරන්නේ. හරි. මහන්සිලා වැඩ කරගන්න මේක කරන්න පුළුවන්මයි පුතේ. හරි. පුළුවන් අර මේ වගේ පේපර්ස් ටිකක් කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මුලදී අමාරුයි පුතේ අම්මෝ. මුලදී මේ පේපර් එකක් පුතේ පට්ට අමාරුයි. ඒතර මේ වගේ පේපර්ස් ගොඩාක් කරන්න අපි කියන අමාදෙන් අන්න පත්තියන් වෙනවා ඒවා. හරි. එතනින් එහාට මේක ගොඩ දාන්න පුළුවන්. හරි. එහෙනම් හරි. අපි ඊළඟ පේපර් කවුද? ටෙස්ට් පේපර්ස් 2 වලින් හම්බ. හරි. හැමෝටම බුස්සර්. රයිට්.